සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මාදිට්ඨි ධර්මදේශනා මාලාවේ තවත් ඊ타මත්ම වැදගත් සුවිශේෂී දේශනාවක් අපි මේ ශ්‍රවණය කරන්න යන්නේ. මේ දීර්ඝ සසර ගමනේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතයක් තුළ දුර්ලභව අපිට මුණ ගැසුණු බුද්ධ ශාසනයක මෙවැනි ධර්මයක් තියෙනවා කියලා අපේ මේ දෙසවන්න වලට අහන්න ලැබීමත් මං හිතන්නේ විශාල පිනක් කියලා, වාසනාවක් කියලා. සමහර උදවියට ධර්මය අහන්න ලැබෙන්නෙම නැහැ. සමහර උදවියට ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය කියලා අහන්න ලැබෙන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නෙමෙයි. වෙන වෙන දේවල්. එක එක මතිමතාන්තර, එක එක දෘෂ්ටි ගොඩකට හිර වෙලා ඉදිරිපත් කරන මතවාද, ඒක තමන්ගේ දෙයක්. හරි? තමන්ගේ මොනවා හරි මතවාදයක්. ඒව තමයි ධර්මයේ කියලා අහන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් කාලීන බණ කියලා මේ වර්තමාන සමාජයේ තියෙන ඒ ගැටලු, පෞල් ප්‍රශ්න, ඊට පස්සේ එක එක ගැටලු, ඒ වගේ දේවල් ධර්මයේ කියලා කියනවා. ඒවා වැරදි නෙමෙයි. නමුත් දුර්ලභ වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ධර්ම දේශනා, ධර්මයේ ජීවිත අවබෝධයට ලැබෙන ධර්මයේ සසර දුකින් නිදහස් වීම ඉලක්ක කරගත්තු ධර්මයේ. ඒ ධර්මයේ තමයි දුර්ලභ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම නන්දකෝවාද සූත්‍රය. මේ පින්වතුන් අහලා තියෙන හුරු පුරුදු සූත්‍ර දේශනාවක්. මේ දේශනාව දේශනා කරන කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. අතකෝ මහා පජාපති ගෝතමී පංචමත්තේහි බික්කුණී සතේහි සද්දින් යේන භගවා තේන උපසංකමි. මහා ප්‍රජාපති ගෝතමී ඒ භික්ෂුණීන් වහන්සේ තවත් 500ක් පමණ භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩිය. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසි. වැඩල භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගෙන හිටියා. ඒකමන්තං ඨිතාකෝ මහා පජාපති ගෝතමී භගවන්තං ඒතදවෝච. අරිකත් පස්සකින් හිටගෙන ඉන්න මහා පජාපති ගෝතමී භික්ෂුණීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියා සිටිනවා. ඕවතුතු බන්තේ භගවා භික්ඛුනියෝ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන සේක්වා. අනුශාසතු බන්තේ භගවා භික්ඛුනියෝ. භාග්‍යතුන් වහන්සේ
මේ භික්ෂුණීන් වහන්සේලාට අනුශාසනා කරන සීක්වා කරෝතු භන්තේ භගවා භික්ඛුණී නං ධම්මින් කතන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට දහම් කතාවෙන් අනුග්‍රහ කරන සීක්වා කියලා ඉල්ලා සිටිය. තේනකෝපන සමේන තේරා භික්ඛු භික්ඛුණිය ඕවදන්ති පරියායේන. මේ කාලෙ වෙනකොට තේර භික්ෂුන් වහන්සේලා වැඩිමහලු භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරනවා පිළිවෙලකට. ඒ කියන්නේ අර බෙදාගන්න. දැන් අද එක වැඩිමහලු ස්වාමීන් වහන්සේ නමක් ඊට පස්සේ හෙට තව වැඩිමහලු මෙහෙම අර බෙදාගෙන පිළිවෙලකට ඒ අවවාද කරන රටාවක් කියවෙනකොට තිබුණා. ආයස්මාපන නන්දකෝ න ඉච්ඡති භික්ඛුනියෝ ඕවදිතුම් පරියායේන. නමුත් මේ නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න කැමති නැහැ. හැබැයි පස්සේ කාලෙක මේ නන්දක ස්වාමින් වහන්සේ තමයි භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන භික්ෂුන් අතර අග්‍ර වෙන්නේ. හරි. එතකොට මේ නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න අර පිළිවෙලකට එනකොට තමන්ගේ දවසේ අවවාද කරන්න කැමති නැහැ. අවවාද කරන්න අකමැති. අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. කස්සනුකෝ ආනන්ද අජ්ජ පරියායෝ භික්ඛුනියෝ ඕවදිතුං පරියායේනාති. ආනන්දය අද කවුද ඒ පිළිවෙලකට එද්දී අද කවුද භික්ෂුණීන් වහන්සේට අවවාද කරන්න ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. නන්දකස්ස බන්ති පරියායෝ භික්ඛුනියෝ ඕවදිතුම් පරියායේන අයම් බන්ති ආයස්මා නන්දකුන්න ඉච්ඡති භික්ඛුනියෝ ඕවදිතුම් පරියායේනාති. ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිළිවෙලකට එද්දී නම් අද භික්ෂුණීන් වහන්සේට අවවාද කරන්න ඉන්නේ නන්දක ස්වාමීන් වහන්සේ. නමුත් මේ නන්දක ස්වාමීන් වහන්සේ කැමති නෑ භික්ෂුණීන් වහන්සේට අවවාද කරන්න කියලා. අතකෝ භගවා ආයස්මන්තං නන්දකං ආමන්තේසි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට කතා කළා. ඕවතුතු නන්දක භික්ඛුනියෝ. නන්දක භික්ෂුණීන්ට අවවාද කරන්න. අනුශාස නන්දක භික්ඛුනියෝ. නන්දක භික්ෂුණීන් වහන්සේලාට අනුශාසනා කරන්න. කරෝහි ත්වං බ්‍රාහ්මණ භික්ඛුනී නං ධම්මින් කතන්ති. බ්‍රාහ්මණ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ මේ රහත් දරුවන්ට රහතන් වහන්සේලා වෙච්ච තමන්ගේ දරුවන්ට බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ කියලා ආමන්ත්‍රණය කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නන්දක භික්ෂුණීන් වහන්සේලාට ධර්මයෙන් අනුග්‍රහ කරන්න කියලා වදාලා. ඒවම් බන්තේතිකෝ ආයස්මා නන්දකෝ භගවතෝ පටිස්සුත්වා පුබ්බන්න සමයන් නිවාසිත්වා පත්ත චීවරං ආදාය සාවත්තින් පිණ්ඩාය පාවසි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමයි කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දීලා නන්දක ස්වාමීන් වහන්සේ උදෑසන පාත්‍රිය සිවුර අරගෙන සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩි. සාවත්තියම් පිණ්ඩාය චරිත්වා පච්චබත්තම් පිණ්ඩපාත පටික්කන්තු අත්ත දුතියෝ යේන රාජකාරාමෝ තේනුපසංකමි. සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ අවසානයේ තවත් දෙවෙනි භික්ෂුන් වහන්සේ නමක් එක්ක දැන් භික්ෂුණීන් වහන්සේලා අවවාද කරන්න භික්ෂුන් වහන්සේලා බඩිද්දී තව භික්ෂුන් වහන්සේ නමක් අඬ ගහන යනවා. තනියම යන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් තියෙන සිත. මොකද කාන්තා පිරිසට භික්ෂුණීන් වහන්සේලාට තනියම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට කතා කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ දෙවෙනි භික්ෂුන් වහන්සේ නමක් එකතු කරගෙන යනවා. ඒතර මේ විදිහට දෙවෙනි භික්ෂුන් වහන්සේ නමකුත් එකතු කරගෙන නන්දක ස්වාමීන් වහන්සේ රාජකාරාමෝ තීනුපසංකමි රාජකාරාමයට වැඩියා. එතකොට රාජකාරාමේ තමයි භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටියේ. මේ රාජකාරාමේ තියෙන්නේ සවැත්නුවර ජේතවනාරාමේ කිට්ටුවමයි. ඒ අල්ලපු ඇටි. ඔබ දන්නවනේ අර කොසල් රජුරෝ නිගණ්ඨනාථ පුත්‍රයතු නිගණ්ඨයන්ට හදලා දුන්නු ආරාමයක්. දැන් නිගණ්ඨයන්ට මේ ආරාමයේ හැදුවේ හදනකන්ද බුදුරජාණන් වහන්සේ ඒක නිගණ්ඨයන්ට දෙන එක වැළැක්වුවානේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා දැන් නිගණ්ඨාරාමයේ ඒ කිට්ටුවම තියෙද්දි
භික්ෂුන් වහන්සේලාට මෙතන සුවසේ වැඩ ඉන්නත් බෑ. භික්ෂුන් වහන්සේලා මෙතන වැඩ ඉද්දී ඒ නිගණ්ඨ ඒ පිරිසට එතන සුවසේ වැඩ ඉන්නත් බෑ. මේක නිසා යම් යම් ආරවුල් හටගනී කියලා බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨ පිරිසට මේ ආරාමයේ දින එක වැළැක්වුවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ඒ ආරාමයේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ ආරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට වැඩ ඉන්න වෙන් කළේ. එතකොට මේ ඒකට කිව්වා අර කොසල් රජුරු හදපු නිසා රාජකාරාමයේ කියලා. එතකොට මේ රාජකාරාමේ භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටියේ අර නන්දක ස්වාමීන් වහන්සේ රාජකාරාමයට වැඩියා. අද්ද සංසු කෝතා භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං දූරතෝ ආගච්ඡන්තං. භික්ෂුණීන් වහන්සේලා දැක්කා ඈතින්ම වඩින නන්දක ස්වාමීන් වහන්සේ දැක්කා. නිසීදිකෝ ආයස්මා නන්දකෝ පඤ්ඤත්ති ආසනේ. ඉන්පස්සේ වැඩලා ආසනේ වැඩ සිටියා. නන්දක ස්වාමීන් වහන්සේ පනවලා තිබුණු ආසනේ වැඩ සිටියා. දැන් එතකොට පෙන් සූදානම් කරලා තිබුණ ආසනේ වාඩි වෙලා පෙන් වලින් පාදෝණය කරගෙන නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න සූදානම් වුණා. තාපිකෝ භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං අභිවාදිත්වා ඒකමන්තං නිසීදින්සු. භික්ෂුණීන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේට වන්දනා කළ එකත් පස්ක වාඩි වුණා. ඒකමන්තං නිසින්නාකෝ තා භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකෝ ඒතදෝච. එකත් පසක වාඩි වුණු භික්ෂුණීන් වහන්සේලාට නන්දක ස්වාමීන් වහන්සේ මේ විදියට දේශනා කරනවා. පටිපුච්චිකතාකෝ භගිනියෝ. දැන් නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ භගිනියෝ කියලා. නැගණිවරුනි කියලා. හරි. එතකොට මේ නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා පටිපුච්චිකතාකෝ භගිනියෝ භවිෂ්‍යති. දැන් අපි සාකච්ඡාවක් කරන්න යන්නේ. එතකොට පටිපුච්චිකතා කියන්නේ දැන් මම ප්‍රශ්න අහනවා ඔබ උත්තර දෙන්න ඕනි. ඒ වගේ සාකච්ඡාවක් කරන්න යන්නේ. තත් ආජානන්තිහි ආජානාමතිස්ස වචනීය. යම් කිසි කෙනෙකුට මේක තේරෙනවා නම් තේරෙනවා කියලා කියන්න ඕනේ. මේ කොන්දේසි ටිකක් දානවා නන්දක ස්වාමීන් වහන්සේ. න ආජානන්තිහි න ආජානාමාතිස්ස වචනීය. යම් කිසි කෙනෙකුට තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. හරි. යස්සාවා පනස්ස කංකාවා විමතීවා අහමේව තත්ත පටිපුච්චිතබ්බෝ. යම් කිසි කෙනෙකුට මම මේ කියා දෙන දේ තේරෙන්නේ නැත්තම් සැකයක් තියෙනවා නම් විමතියක් තියෙනවා නම් ඒක මගෙන් අහන්න ඕනේ කියලා දැන් අර නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මේක තේරෙනව නම් තේරෙනවා කියලා කියන්න, තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියලා කියන්න. යම් කිසි කෙනෙකුට සැකයක් විමතියක් තියෙනවා නම් ඒක මගෙන්ම අහන්න. තැන් වල කතා කරන්නේ නැතුව මගෙන්ම අහන්න කියලා නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දැන් ඔන්න මුලින්ම කොන්දේසි ටිකක් දානවා. ඉදම් බන්තේ කතං ඉමස්ස කත්තෝති. ඉන්පස්සේ අර භික්ෂුන් වහන්සේලාට කිව්වා මේ තේරෙන්නේ නැත්නම් මගෙන්ම අහන්න, මෙන්න මේ කාරණාව කොහොමද කියලා. මේක තේරෙන්නේ නැහැ මේක කොහොමද කියලා මගෙන්ම අහන්න කියලා. එත්තකේනපි මයම් බන්තේ අයස්ස නන්දකස්ස අත්තමන අබිරද්දා යං නෝ අයෝ නන්දකෝ පවාරී තීති. අර භික්ෂුන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේට කියනවා ආයුෂ්මත් නන්දකයන් වහන්සේ අපි නන්දකයන් වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මොකද අපිටම පවරනවා. නන්දක ස්වාමීන් වහන්සේ අපිටම පවරනවා තේරුම් නැත්තම් අහන්න කියලා. ඒක නිසා අපි ගොඩාක් පැහැදුනා නන්දක ස්වාමීන් වහන්සේ ගැන. ඉන්පස් ඔන්න නන්දක ස්වාමීන් වහන්සේ මේ දේශනාව සිදු කරනවා අර භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහමින්. තංකින් මඤ්ඤත භගිනියෝ චක්කුන් නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් මේක අහලා තියෙන දෙයක්. අහලා තියෙන දහම් කරුණු. හරි. අහලා තියෙන දහම් කරුණුම ඇයි අපි නැවත නැවත ඇසිය යුත්තේ?
අහලා තියෙන දහම් කරුණම තමයි අපිට නුවණින් විමසන්න තියෙන්නේ. නොඇසූ විරෝධයක් නෙමෙයි නුවණින් විමසන්න තියෙන්නේ. අහපු දෙයක්. ඇසූ ධර්මයයි නුවණින් විමසන්න තියෙන්නේ. අපිට තියෙන්නේ අපි අහනවා එතනින් නතර කරනවා. අපිට දැනුම තියෙනවා. මේ මම කියා දෙන දේ මේ දැන් මේ නන්දක ස්වාමීන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහන දේ ඔබ මිටසල අහලක් තියෙනවා. දැන් ඒ දහම් කරන ඔබ ගොඩාක් දේශනාවල අහලක් තියෙනවා. හැබැයි අපිට ඒ අවබෝධ වෙන්නේ නැති. ඇසූ තැනින් අපි නතර කරන නිසා. එතනින් අපි නතර කරනවා. ඒක අපි නුවණින් විමසා බලන්නේ. හරි. භාග්‍යතුන් වහන්සේ ධර්මය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇසීම් මාත්‍රයකින් කෙලවර කරන එකක් නෙවෙයි. ඒ ඇසීම් මාත්‍රයේ තියෙන්නේ අනුස්සත. ඒක අහන දෙයක්. ඒ අහන දේ අවබෝධය නෙවෙයි. ඇසීම් පමණකින් අවබෝධය නෙවෙයි. දැන් අහනකොට අපිට තේරෙන්නත් පුළුවන්. ඒ තේරෙන දේත් අවබෝධය නෙවෙයි. හරි. ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක්ඛන්ති කියන මේ පහම ඉක්මවා යන්න ඕනි අවබෝධයට, ප්‍රත්‍යක්ෂයට. අනුස්සතිය කියලා කියන්නේ ඒක මේ පහ ඇතුළේ තියෙන එක. අනුස්සතිය. ඒතර අහන දේ ඔබට තේරෙන්නත් පුළුවන්. ඒ තේරෙන දේ ඔබ හොඳට නුවණින් විමසන්න ඕනි. හොඳට නුවණින් කල්පනා කරන්න ඕනි. නන්දක ස්වාමීන් වහන්සේ අහනවා නැගිනවරුනි ඔබට මොකද හිතෙන්නේ? මේ ඇස චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති. නිට්ටියද අනිත්‍යද? අනිච්ඡං බන්ති. ස්වාමීනි අනිත්‍යයි. ඊපස්සේ අහනවා යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං බන්ති. අර භික්ෂුණීන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ඒක දුකයි. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ධර්මතාවයට නම් ඒක අයිති. ඒක ඒතං මම ඒක මගේ කියලා. ඒසෝ හමස්මි ඒක මම කියලා. ඒසෝ මේ අත්තාති ඒක මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ගන්න එක හරිද? නොහේතම් බන්ති. ස්වාමීනි එහෙම ගන්න බෑ. ඒක වැරදි. ඔන්න මෙතන අපිට හිතන්න දෙයක් තියෙනවා. අහනවා ඇස නිට්ටිද අනිත්‍යද? අනිච්චම් බන්ති. ඇස අනිත්‍යයි. ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? ඒක දුකයි. එහෙනම් අනිත්‍යදී දුකයි. අනිත්‍යදී දුකටයි තියෙන්නේ. අනිත්‍ය වූ සෑම දෙයක්ම දුකද? අනිත්‍ය වූ සෑම දෙයක්ම දුකයි. හරි. අනිත්‍ය වූ සෑම දෙයකම තියෙන ලක්ෂණය තමයි දුක්ඛ ලක්ෂණය. දුකයි ඒක. ඒ දුක අපි මේ අඬාඬ විඳින දුකක් නෙවෙයි. ඒක අවබෝධ කරගන්න තියෙන දුකක්. හරි. ඒක අඬාඬ විඳවන්න තියෙන දුකක් නෙවෙයි. අවබෝධ කරගන්න තියෙන දුකක්. අනිත්‍යදී දුක්ඛ ස්වභාවය, අනිත්‍ය දේ තියෙන දුක්ඛ ලක්ෂණය, දුක්ඛ ස්වභාවය ඒක අවබෝධ කරගන්න තියෙන එක. ඊපස්සේ බලන්නකෝ යම්පන අනිච්චං දුක්ඛං යමක් අනිත්‍යද දුකයිද? විපරිණාම ධම්මං වෙනස් වෙන ධර්මතාවයට අයිතිද? කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒක මගේ කියලා සලකන්න පුළුවන්ද? ඒසෝ හමස්මි ඒක මම කියලා ගන්න පුළුවන්ද? ඒසෝ මේ අත්තාති ඒක මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා අහනවා. මෙන්න මෙතන තමයි වැදගත් දේ තියෙන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වෙන ධර්මතාවයට අයිති නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? නොහේතම් මත ස්වාමීන් බෑ. දැන් මොකද්ද මේ අහන්නේ? ඇස නිට්ටිද අනිත්‍යද? ඇස අනිත්‍යයි. අනිත්‍ය නිසා ඇස දුකයි. ඒක නිසා
ඒ අනිත්‍ය වූ දුක් වූ ඇස මම නෙවෙයි. දැන් අපිට කොහොමද වෙන්නේ? අපේ ඇස ඔන්න දැන් නොපෙනී යනවා. එතකොට මගේ ඇස නොපෙනී යනවා. එතකොට ඒක මගේ වෙලා. එතන එතනේ ඇස අනිත්‍ය වෙනකොට ඒ ඇස මගේ ඇස නොපෙනී යනවා. මගේ ඇස ලෙඩ වෙනවා. හරි. මගේ ඇස වෙනස් වෙනවා. එතකොට ඒ අපි දැන් වර්තමානයේ අපි සලකන විදිහ ඇස අනිත්‍ය වෙනකොට අනිත්‍ය කියලා අපි සලකන ක්‍රමය අනුව එතන හැම වෙලාවෙම වෙන්නේ මගේ ඇස අනිත්‍ය වෙනවා. මගේ ඇස නොපෙනී යනවා. මගේ ඇස වෙනස් වෙනවා. ඒ අනිත්‍ය කල්පනා කළා කියලා. මගේ ඇස අනිත්‍ය වෙනවා. මගේ ඇස නොපෙනී යනවා කියලා කල්පනා කළා කියලා. ඒක අන්ධ වෙනවා කියලා කල්පනා කළා කියලා. ඒක දුර්වල වෙනවා කියලා කල්පනා කළා කියලා. මගේ ඇස එතන මම නොවෙමි කියලා. මේ ඇස මම නොවේ කියලා. මේක මගේ නොවේ කියලා. මේක මගේ ආත්මය නොවේ කියලා එතෙන් එන්න බෑ. හරි. එතෙන් එන්න නම් මේ ඇස මේ අනිත්‍ය වූ ඇස මම නොවෙන්නේ කොහොමද? මේක අහනවනේ. එහෙනම් මේක අනිත්‍ය නම් මේක දුකයි නම් වෙනස් වෙන ධර්මයට අයිති නම් මේක මගේ කියලා ගන්න පුළුවන්ද? මම කියලා ගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? නොහිතම්මද ස්වාමීනි බෑ. එමනම් අනිත්‍ය ඇස මගේ ආත්මය කියලා මම කියලා නොගන්න නම් කොහොමද වෙන්න වෙන්නේ? ඒ ඇසී මම නෑ කියලා දකින්න ඕනේ. ඒ ඇසේ මම නෑ කියලා දකින්න ඕනේ. මම නෑ කියලා දකින්නම් ඒ ඇසේ. මම නෑ එතන ඒ ඇසේ මම නෑ කියලා දකින්න නම් ඒ ඇස සකස් වෙච්ච එකක් කියලා දකින්න ඕනේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා දකින්න ඕනේ ඇස. මොකද හේතුව? නාම රූප. නාම රූපච්ඡ සලආයතන. ඒ ඇස හටාරන් තියෙන්නේ නාම රූප නිසා. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. නාම රූප නැතිවිලා යනකොට නැතිවිලා යනවා. අන්න අනිත්‍යය. නාම රූප වලින් හැදුණු ඇස අනිත්‍ය වූ හේතුවකින් හැදුණු ඇස ඒ හේතුව වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඕක තමයි අනිත්‍යය. එහෙනම් අනිත්‍ය වූ හේතුන් නිසා නම් හටගත්තේ ඇස. දැන් මොකද්ද මේ හේතුව? නාම රූප. නාම කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඔන්න නාම. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඔන්න නාම. ඇසින් රූපයක් බලද්දී ඇස ඉස්සරහා රූපයක් තිබෙද්දී ඒ රූපය කෙරෙහි අපේ මනසිකාරය යොමු වෙනකොට හරි ඇස ඉස්සරහා රූපයක් තිබෙද්දී ඒ රූපය කෙරෙහි මනසිකාරය යොමු වෙනකොට ඒ හේතු කරගෙන ඒ රූපයට අදාළ විඥානීය ඇසේ පිහිටනවා. අන්න මනසිකාරය එතන තියෙනවා. හරි ඒ විඥානීය පිහිටද්දී ඇසේ ඒ ඇසයි අර රූපයයි විඥානයේ එකතු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ පිහිටීම තමයි එකතු වීම කියන්නේ. එතන ඒ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඔන්න ස්පර්ශය හැදෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. ඔන්න මනසිකාරයයි ස්පර්ශයයි එතන තියෙනවා. මේ ස්පර්ශය ඇති වුණාද විඳිනවා. වේදනාවක් ඇති වෙනවා. විඳිනදී හඳුනා ගන්නවා. වේදනා, සංඥා. ඒ හඳුනගන්නේ ඔස්සේ හඳුනගන්න දේ ඔස්සේ අපි හිතන්න පටන් ගන්නවා. චේතනා, වේදනා, සංඥා, චේතනා. ඒ තුනම ඇති උනේ ස්පර්ශය නිසා. පස්ස ස්පර්ශය ඇති උනේ අර මානසිකාරය යොමු වෙලා අවධානය යොමු වෙලා රූපයට ඉතින් විඥානය පිහිටිය නිසා. අන්න මානසිකාරය. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. නාම ධර්ම. රූප කියලා කිව්වේ සතර මහා ධාතුන්. හරි. ඇස කියන දේ, ඇස කියලා අපි හඳුන්වන දේ හටාරන් තියෙන්නේ, ඒක හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. දැන් අපි ඇස කියලා අපි හඳුන්වන මේ පටලය පේන්නේ
පේන්නේ යම් පටලයකින් කාචයකටනේ මේ අර රූපේ ඡායාව පතිත වෙන්නේ. ඒක හට අරන් තියෙන මොකෙන්ද? ඒක හැදිලා තියෙනවා සතර මහා ධාතුන්ගෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ. හරි? පඨවි ආපෝ. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප කොටස තිබුණා කියලා. එතන ඇස හැදෙන්නේ නැහැ. ඇසක් නැහැ එතන. මේ රූප කොටස විතරක් තිබුණා කියලා ඇසක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඇසක් නැහැ. එතන සම්බන්ධ වෙන්නේ මොකද්ද? නාම කොටස. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මෙන්න මේ නාම කියන කොටසයි රූප කියන කොටසයි දෙකම එකතු වෙච්ච තැන, නාම රූප එකතු වෙච්ච තැන හැදෙනවා මොකද්ද? ඇස නම් වූ ආයතනය. එහෙනම් මේ නාම රූප, ඒ ඇස නම් වූ ආයතනය හැදෙන්න හේතු වෙච්ච නාම රූප නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ස්පර්ශී ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා. සංඥාව අනිත්‍යයි. ස්පර්ශ වෙනස් වෙනකොට සංඥාව වෙනස් වෙනවා. චේතනා අනිත්‍යයි. ස්පර්ශ වෙනස් වෙනකොට චේතනාව වෙනස් වෙනවා. ස්පර්ශය නිත්‍යද? අනිත්‍යයි. ඇසයි රූපයයි විඥානය එකතු වීම තුළ ස්පර්ශය හැදෙන්නේ. හරි? ඒතර අර මනසිකාරය වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙනවා. මේ මොහොතේ හටගන්න විඥානය කියන්නේ සිතක්නේ. දැනගැනීමේ සිතනේ. ඒ රූපේ දැනගැනීමේ සිතනේ විඥානය කියලා කියන්නේ. විජානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ත උච්චති. දැනගන්නවා කියන අදහස. දැනගැනීම කියන්නේ සිතක්නේ. උපදින්නේ. ඒතර මේක නිත්‍යද අනිත්‍යද? ඒක අනිත්‍යයිනේ. එහෙනම් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර මේ ටිකම අනිත්‍ය වූ දේවල්. හරි? මේ ටිකම අනිත්‍ය වූ දේවල්. පඨවි ආපෝ තේජෝ වායෝ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය වූ හේතුන් නිසා හටගත්තු ඇස. ආන්නේ ඇස අනිත්‍ය. අනිත්‍ය වූ හේතුන් නිසා හටගත්තු ඇස අනිත්‍යයි. එතකොට මේ අනිත්‍ය දේ දුකටයි. ඇයි අනිත්‍ය දේ දුකටයි? ඒක අනිත්‍ය වෙලා යන නිසා. එතන අනිත්‍ය වූ ලක්ෂණයක් තියෙනවා. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මට ඕන විදිහට ඒක තියාගන්න බෑ. මොකද ඒක අනිත්‍ය වෙලා යනවා. ඒක දුක්ඛ ලක්ෂණකින් යුක්තයි. එතකොට අන්න එතන මම ඉන්නේ කොතනද කියලා කියන්නේ ඔය ඇසේ. වේදනාවේ මම හිටියද? නෑ. සංඥාවේ මම හිටියද? නෑ. වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත්තු එකක්. ස්පර්ශ නැතුව නැති වෙලා යන එක. එතන මම නෑ. සංඥාව කියන්නේ ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වෙච්ච නිසා හටගත්තු එකක්. ඊට පස්සේ එතන ඒ ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙන එකක්. එහෙනම් සංඥාවෙත් මම නෑ. සංස්කාරයේ චේතනාවේ මම ඉන්නවද? නෑ. ස්පර්ශයේ මම ඉන්නවද? ස්පර්ශයේ මමද? නෑ. එහෙම නැත්නම් මානසිකාරයේ මමද? නෑ. පඨවි ධාතුවේ මම ඉන්නවද? තද ගතිය මම ඉන්නවද? නෑ. ගොරෝසු ගතිය? නෑ. ආපෝ ධාතුවේ මම ඉන්නවද? නෑ. තේජෝ ධාතුවේ මම ඉන්නවද? නෑ. වායෝ ධාතුවේ මම ඉන්නවද? නෑ. එහෙනම් නාම රූප ඒ දෙකේම මම නෑ. ඒ දෙකම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන හේතු නැති වෙලා යන ධර්මතා. ඒකකවත් මම නෑ. එහෙනම් නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න ඇසේ මම නෑ. ඒක අනිත්‍ය වූ දෙයක්. දුකට අයිති දෙයක්. ඒ අනිත්‍ය වූ දේ දුක්ඛ වූ දේ වෙනස් වෙන ධර්මතාවයට අයිති වූ දේ එතන මගේ කියලා ගන්න දෙයක් නෑ. මගේ වෙන්නේ මම හිටියොත් නේ. එහෙනම් ඒකේ මම කියලා ගන්න දෙයක්වත් නෑ. එහෙනම් ඒක මගේ වශයෙන් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ගන්න දෙයක් එතන නෑ. එතන අනාත්මයි. එහෙනම් අන්න ඇස පිළිබඳ හොඳට මේ විදිහට දැන් අර භික්ෂුණීන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේට උත්තර දෙන්නේ මේක හොඳට නුවණින් දැක්ක. නිකන් ආවට කියලා දැන් අපි ඔබකින් ඇහුවොත් එහෙම ඇස නිත්‍යද අනිත්‍යද කියලා අනිත්‍යයි කියයි. හරි? ඇස නිත්‍යද අනිත්‍යයි කියයි. ඒක ඔබ උත්තර දෙන්නේ ඔබ නිකන් අහලා තියෙන නිසා. ඔබ නුවණින් කල්පනා කරලා දෙන උත්තරයක් නෙවෙයි.
හරි. ඔව් ඉතින් මේක අනේ මේ ගිය සතියේත් මට ලෙඩ හැදුනා. ඕන්න දැන් පේන්නේ. දැන් තව ටික දවසකින් පේන්නේ නැතුව යයි. දැන් මේකත් අනිත්‍යයක් තමයි. ඒතර මේ නොපෙනී යන්නේ කාගේ ඇසද? මගේ ඇස. ඒක තමයි මම කියලා අරන් ඉන්නේ. ඒතර මේක මේ ලෙඩ හැදෙනවා කියලා ගත්තට මේක මේ නොපෙනී යනවා කියලා ගත්තට එතන මම නෑ කියලා හිතන්න දෙයක් ඔබට අමාරුයි. ඒක අනාත්මයි කියලා හිතන්න අමාරුයි ඔබට. ඒ තුල මම නෑ, ඒ තුල මගේ නෙවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නෙවෙයි කියලා ඔබට හිතා ගන්න අමාරුයි. ඒක හිතා ගන්න අර විදියට ඇස හැදුනේ කොහොමද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් ඇස කියලා කියන්නේ. සංකතයක් ඇස කියලා කියන්නේ. පටිච්චසමුප්පාදයෙන් සකස් වෙන දෙයක් ඇස කියලා කියන්නේ. එහෙනම් ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන එකක්. එහෙනම් හේතුවට ඕන විදියට හේතුවට ඌමනා විදියට නම් ඒ ඵලයේ තියෙන්නේ. එතන මම කියලා ගන්න දෙයක් නැහැ. එතන මගේ කියලා ගන්න දෙයක් නැහැ. එතන මට ඕන විදියට පවත්වන්න දෙයක් නැහැ. එහෙනම් ඒක අනාත්මයි. හරි. ඔන්න ඔය විදියට මේ ඇස ගැන දකින්න ඕනේ. ඔය විදියටම නන්දක ස්වාමීන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤත භගිනියෝ සෝතං නිච්ඡං වා නිච්ඡං වාති. නැගිනිවරුනි මේ කන නිත්‍යද අනිත්‍යද? අනිච්ඡම් බන්ති ස්වාමීනි අනිත්‍යයි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක අනිත්‍ය නැග දුකයිද සැපයිද දුක්ඛම් බන්ති. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනුතං සමුනුපස්සුතං ඒතං මම ඒසුහමස්මි ඒසුමි යත්තාති. නොහේතම් බන්ති ස්වාමීනි නෑ. ඒක මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ගන්න බෑ. ඔන්න කන ගැන ඔය විදිහට බලනවා. ඒතර කන මේ නොඇසී යන නිසා දැන් මගේ ඔන්න දැන් වයසට ගිහලා දැන් කන ඇහෙන්නේ නැහැ. හැබැයි ඇහෙන්නේ නැතුව ගියේ කාගේ කනද? මගේ කන. එතන ඔබ මම කියලා අල්ලගෙන ඒක නොඇසී ගියා කියලා. ඔබ හිතුවා කියලා. දැන් මේ කන ඕන්න ඇහෙන්නේ නැතුව ගියා කියලා හිතුවා කියලා. අනේ මේක අනිත්‍යයි කියලා හිතුවා කියලා. ඔබට මේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා එතෙන් එන්න බෑ ඔබට. ඇයි ඔබ හිතන්නේම මේ මගේ කන ඕන්න දැන් ඇහෙන්නේ නැහැ. හරි. අපේ තාත්තගේ කන ඕන්න ඇහෙන්නේ නැතුව ගියා. අපේ අම්මගේ කනත් ඇහෙන්නේ නැතුව ගියා. මගේ කනත් දැන් ඕන්න ඇහෙන්නේ නැතුව යනවා. එතකොට ඒ ඔක්කොම තියෙන අයිතිකාරයෙක්. මම ඉන්නවා. හරි. මම ඉන්න නිසා මගේ තාත්තා උනේ. මම ඉන්න නිසා මගේ අම්මා උනේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු කන හේතු නැති වෙලා යනකොට නැති වෙලා යනවා කියලා. ඒක අනිත් වෙලා යනවා කියලා. අන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු තේ හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඒක නිසා ඒකේ මම නැහැ කියලා, මගේ නෙවෙයි කියලා, මගේ ආත්මය නෙවෙයි කියලා හිතන්න ඔබට ශක්තියක් තියෙන්න ඕනේ. හැබැයි දැන් නැහැ. ඒකට තමයි මේ ධර්මය ඔබ හොඳට නුවණින් කල්පනා කළ යුත්තේ. මේ ධර්මයේ හොඳට නුවණින් කල්පනා මේ විදිහටම නාසය, දිව, කය, මනස ගැන නන්දක ස්වාමීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉන්පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා දැන් ඔන්න මේ මනස ගැනත් ඇහුවනේ. මේ මනස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. යමක අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ධර්මතාවයට අයිතුන ඒක මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. මම කියලා ගන්න පුළුවන්ද? බෑ. මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? බෑ කියලා අර භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා. ඊපස්සේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා තංකිස් හේතු. ඇයි ඔබලා එහෙම කිව්වේ? දැන් මම මේ අහනකොට ඔබලා උත්තර දුන්නා. ඇයි මේ විදිහට උත්තර දුන්නේ ඔබලා? තංකිස් හේතු. අර භික්ෂුන් වහන්සේලා මේ පිළිතුරු දෙනවා. පුබ්බේවනෝ හේතම් බන්තේ යතහ භූතං සම්මප්පඤ්ඤය සුදිට්ඨං. ස්වාමීනි අපි කලින් ඉඳන්ම මෙන්න මේ දේවල් අනිත්‍යයි කියලා, මේවා දුකට අයිති කියලා, මේවා මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යතහ භූතං සම්මප්පඤ්ඤය සුදිට්ඨං. යතහ භූත වශයෙන් මනා ප්‍රඥාවෙන් දැක්කා. හරි? සුදිට්ඨං සම්මප්පඤ්ඤය සුදිට්ඨං. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා මේ උත්තර දෙන්න ආවට ගියාට ඔබ අප දෙන උත්තර නෙවෙයි මේ. එහෙනම්
පුබ්බේවනෝ හේතම් බන්ති යථා භූතං සම්මප්පඤ්ඤය සුත්තං. ස්වාමීනි කලින් ඉඳන්ම අපි දැන් ගොඩක් දවස් ඉඳන්ම මේ දේවල් අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි කියලා, මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නොවේ කියලා යථා භූතං ඇත්ත ඇති සැටියෙන් යථා භූත වශයෙන් සම්මප්පඤ්ඤය සුදිට්ඨං මනා ප්‍රඥාවෙන් දැක්කා. ඉතින් මේ අජ්ජත්තික ආයතන අනිච්චත. ඒක නිසා මේ ආධ්‍යාත්මික ආයතන අනිත්‍යයි කියලා අපිට තේරෙනවා. හරි? මේ ආධ්‍යාත්මික ආයතන අනිත්‍යයි කියලා අපිට තේරෙනවා. සාදු සාදු භගිනියෝ, තාමත්ම හොඳයි නැගිනවරුනි. එවං හේතම් භගිනියෝ හෝති අරිය ශාවකස්ස යතහ භූතං සම්මප්පඤ්ඤය පස්සතු. ඕනෝ විදියටමයි ආර්ය ශ්‍රාවකයෙක් යථාර්ථ වශයෙන් මනානුවණින් දැක්ක යුත්තේ. නැගනුවරුනි, ඊ타මත්ම හොඳයි. ওই විදියට තමයි ආර්ය ශ්‍රාවකයෙක්. එනං ඔන්න ආර්ය ශ්‍රාවකත්වයට ශ්‍රාවකෙක් දකින්න ඕන විදිහ. ආර්ය ශ්‍රාවකෙක් දකින්න ඕන විදිහ මේ තියෙන්නේ. ඔය විදියට දකින්න බැයි නම් ඉතින් එතන අඩුවක් තියෙනවනේ. නේ? ඔය විදියට දකින්න බැයි නම් අඩුවක් තියෙනවනේ. අපිට දැන් මේ කෙස් ටික ඉදෙනවා, මගේ කෙස් ඉදෙන්නේ. ඇස් දෙක පේන්නේ නැතු යනවා, මගේ ඇස් දෙක පේන්නේ නැතු යන්නේ. කන් දෙක ඇහෙන්නේ නැතු යනවා, මගේ කන් දෙක ඇහෙන්නේ නැතු යන්නේ. ඒ හැම තැනම කන් දෙක ඇහෙන්නේ නැතු යනකොටත් එයා තුළ ශක්තිමත් වෙන්නේ මම. තුනනේ මේ අතපය වාරු නැති වෙලා යනකොටත් එයා තුළ ශක්තිමත් වෙන්නේ මමමයි. මම කියන හැඟීම මගේ ඇස් දෙක. දැන් සමහර කට්ටිය කියන අනේ මගේ මේ අත් කකුල් හයි දැන් හයියේ නැහැ කියලා මමම කියන්නේ ඒක එයා තුළ වර්ධනය වී තමයි අර ටික දකින්නෙත්. ඒකෙන් මම කියන එක බුරුල් වෙන්න යට නුවණින් කල්පනා කරගන්න විදිහක් නැහැ. හැබැයි එහෙම කල්පනා කරන්න ඕනි. ඒක තමයි ආර්ය ශ්‍රාවකත්වය. ඉන්පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ ආපහු අහනවා මේ භික්ෂුන් වහන්සේලාන් තංකින් මඤ්ඤත භගිනියෝ රූපා නිච්චාව අනිච්චාවාති. නැගිනු ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ ගැන කොහොමද ඔබ හිතන්නේ? මේ රූප ඇසට පේන රූප නිට්ටිද අනිත්‍යද? අනිච්චම් බන්ති. ස්වාමීනි අනිත්‍යයි. යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛම් බන්ති. ස්වාමීනි දුකයි. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝමි අත්තාති නොහිතම් බන්ති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ධර්මතාවයට අයිති නම් ඒක මගේ කියලා, ඒක මම කියලා, මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ගන්න එක හරිද? ස්වාමීනි නෑ, එහෙම ගන්න බෑ. දැන් බලන්නකෝ, දැන් ඇස අනිත්‍යයි කියලා, ඒක දුකයි කියලා, ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දැක්කා. දැන් මේ ඇසට පේන රූපත් අහනවා. රූප ගැනත් ඇසට යම් රූපයක් පේනවා නම් ඒ රූපය නිට්ටිද අනිත්‍යද? අනිත්‍යයි. ඒ රූපය අනිත්‍යනේ. එනවා ඒක දුකයිද සැපයිද? ඒක දුකයි. අනිත්‍ය රූපය දුකයි. සාමාන්‍ය ඉදිරි ගත්තොත් එහෙම දැන් අපි හිතමු ඔන්න ඔබට කරදරයක් වෙලා තියෙන, අපි තුන් කරදරයක් වෙලා තියෙන ගහක් තියෙනවා. ඒ ගහ මැරෙනවා. එතකොට දැන් ඒක ගහ මැරීම අනිත්‍යනේ. ඒතර ඔබට දුකද සැපද? සතුටද? සතුටුයි. අනේ කරදරයකින් බේරුණා කියලා. අන්න ඔය පදනම ඉඳගෙන තමයි අර මේ අනිත්‍ය කියන එක අනිච්ච කියලා අර්ථයක් ගන්නෙ. අනිච්ච. ඒතර අනිච්ච කියන්නේ තමන් අනිච්ච කියලා කියන්නේ මේ වෙනස් වෙන එක නෙවෙයි.
ඇයි ඒ වෙනස් වෙනවා මේ දැන් කට්ටියම අහනවා. මේක මේ වැරදිට අර්ථ දක්වන උදමිය අහනවා. ඔබට ඉසේරදයක් තියෙනවා. ඒ ඉසේරදී නැති වී යාම ඒක එතකොට ඒක ඉසේරදී අනිත්‍ය වෙලා යනවා. ඒක දුක සැපද? අනේ සැපයි කියනවා. එහෙනම් මේ සියලුම අනිත්‍ය වූ සියලු දේවල් දුකට අයිති නැහැ නේ කියලා කට්ටිය තර්ක කරනවා. එහෙනම් මේ අනිත්‍ය කියලා කියන්නේ ওই අර්ථය නෙවෙයි. අනිත්‍ය කියලා කියන්නේ එහෙනම් තමන්ට අනිච්ච තමන් කැමති විදිහට නොපැවතීම තමයි අනිත්‍ය කියලා වෙනම විදිහට අර්ථ දක්වනවා. හැබැයි ඒක නෙවෙයි. එහෙම නෙවෙයි. ඒක වැරදි. අනිත්‍ය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක අනිත්‍ය. ඒක සංකතයක ස්වභාවය. ඒක මේ ගහක් මැරලා යන එක නෙවෙයි. ඒක මේ ගලක් කැඩලා යන එක නෙවෙයි. මේ ගොඩනැගිල්ලක් කැඩලා යන එක නෙවෙයි. වාහනයක් කුඩුපට්ටම් වල යන එක නෙවෙයි. ඒකත් අනිත්‍ය තමයි. හැබැයි මෙතන අහන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. හරි? මෙතන අහන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඇසට පේන රූපය අනිත්‍යයි. එහෙනම් ඒක බාහිර ආයතනය. අරක ආධ්‍යාත්මික ආයතනය ඇස කියලා කියන්නේ බාහිර ආයතනය රූපය කියලා කියන්නේ. එහෙනම් ඒ බාහිර ආයතනයත් ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු නැතුව නැතිවලා යන එකක්. සලායතනයේම කොටසක්. ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය. එහෙනම් ඒ රූපය රූපායතනයක් බවට පත් වෙන්නේ මගේ ඇසට යොමු වෙන මොහොතේ. මට ඒක රූපායතනයක් වෙන්නේ. හරි? මට ඒක රූපායතනයක් වෙන්නේ මගේ ඇසට යොමු වෙන මොහොතේ. එතකොට අපි හිතමු ඇසට යොමු වෙන්නේ නැති. දැන් මේ මොහොතේ ඇසට යොමු වෙලා නැති රූප තියෙනවා. මොකද්ද? දැන් අපි ඔබේ ගෙදර ඔබ දැන් ඉන්නේ ගෙදර නෙවෙයි නම් ඔබේ ගෙදර මේ වෙලාවේ ඔබ ඇසට යොමු වෙලා නැහැ. හැබැයි එතන ඔබට දැකපු එකක් තියෙනවා. ඒක එතකොට මන ආයතනයට ගෝචර වෙන අරමුණක්. ඒක චක්ඛායතනයට ගෝචර වෙන රූපයක් නෙවෙයි වෙලාවේ. ඒක මන ආයතනයට යොමු වෙන අරමුණක්. හරි? චක්ඛායතනයට ගෝචර වෙන රූපායතනෙ වෙන්නේ රූපේ වෙන්නේ මේ මොහොතේ මගේ ඇසට ඒ පතිත වෙන ආලෝක කදම්බය ඒ මොහොත තමයි රූපේ සකස් වෙන්නේ. අරක මන ආයතනයට යොමු වෙන අරමුණක්. ඒක මනසින් හිතන වෙලාවේ ඒකත් හැම වෙලාවෙම තියෙන ගන්න මේක මනසින් හිතන මොහොතේ විතරක් තියෙන එක. ඒක මන ආයතනයේ ගෝචර වෙන එක. අපි තුමු මේ ටවුන් එකට යනවා. නගරයට යනවා. නගරයට යනකොට ලස්සන දේවල් ඔබට දකින්න ලැබෙනවා. ලස්සන දේවල් දකින්න ලැබෙනවා. අපිට ඔබ ලස්සන ඇඳුමක් දැක්කා. කෙනෙක් ඇඳගෙන යනවා. එහෙමත් නැත්තම් ඇඳුම් කඩේ කෙල්ලලා තියෙනවා. ලස්සන ඇඳුමක් දැක්කා. ඔබ ගෙදර ඇවිල්ලා ඒ ඇඳුම ගැන හිතනවා. එතකොට ඔබ ඒ ගෙදර ආවට පස්සේ ගෙදර එනකොට අර නගරයේදී ඒ ඇඳුම දකින්නකොට ඔන්න ඒක ඔබට රූපයක් බවට පත් වුණා. හැබැයි ඒක ඒ මොහොතේම නැති වෙලා ගියා. ඉතින් පස්සේ නැවත ඔබට ඇඳුම මතක් වෙනකොට ඒ රූපය තියෙනවා කියලා නෙමෙයි ඔබට ගන්නෙ. එතන ඇසින් දකින රූපේ නෙමෙයි. ඒක මනසට ගෝචර වෙන අරමුණක්. මන ආයතනයට ගෝචර වෙන අරමුණක්. එහෙනම් ඇසට ලක් වෙන රූපය ඒ මොහොතේ සකස් වෙන ඒ මොහොතේ නැති වෙලා යන එක. ඒකෙන් අදහස් කරන්නේ ඔබේ ගෙදර කැඩලා යනවා කියන එකද? නෑ. අර මේ නගරයේ දැකපු ලස්සන ඇඳුම නැති වෙලා ගියා කියන එකද? නෑ. රූපයක් වෙන්නේ ඒක.
මට රූපයක් වෙනකොටනේ මට ඒකේ බලපෑම එන්නේ. ඒ රූපේ ඒකට ආසාව හිතින්නේ හෝ එහෙමත් නැත්නම් ඒකට තරහක් ඇති වෙන්නේ හෝ ඒකෙන් අකුසලයක් රැස් වෙන්නේ හෝ ඒකෙන් කර්ම සකස් වෙන එක භවයට හැදෙන්නේ හෝ ඒක මට මගේ චක්ඛායතනෙට ගෝචර වෙන මොහොතේ ඒක සිදු වෙන්නේ. නැත්තම් ඊට පස්සේ ඒක වෙන්න පුළුවන් මන ආයතනෙට ගෝචර වෙන මොහොතේ. ඒක වෙන්නේ මේකක්. හරි. ඔන්න එහෙනම් මේ රූපේ නිට්ටිද අනිත්‍යද? අනිත්‍යයි. හේතු තියෙනකොට තියෙනවා. හේතු නැති වෙනකොට නැතිලා යනවා. එහෙනම් හේතු තියෙනකොට තියෙන හේතු නැති වෙනකොට නැතිලා යන රූපය අනිත්‍යයි. ඒ රූපය ඒ අනිත්‍ය රූපය අනිත්‍ය උදී දුක සැපත. ඒක දුකයි. අනිත්‍ය දේ ලක්ෂණයක්. ඒක ආයුයි කියලා විඳින එකක් නෙවෙයි ඒ දුක. හරි? ඒක අවබෝධ වෙන එකක්. ඒ දුක. අවබෝධයට හේතු වෙන එකක්. ඒක අර දුක්ඛ වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා ඒ එතනින් බෙදන්න එපා ඔබ. හරි? ඒ දුක ඔබ එතනින් බෙදන්න යන්න එපා. මෙතනදී ඒ කොයි දුකත් දුකයි. ඒ කොයි වේදනාවක් දුකයි. හරි? එහෙනම් ඔන්න ආන්නේ අනිත්‍ය ඒ දුක්ඛ ඒ වෙනස් වෙන ධර්මතාවයට අයිතු ඒ රූපය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? බෑ. දැන් මෙතනත් බලන්නකො හිතන්න දෙයක් තියෙනවා අපිට. දැන් ඇසනම් මම කියලා ගන්න වෙන්න පුළුවන්. අපි හිතමු වාහනයක් තියෙනවා කියලා. දැන් ඔන්න ඔබ නගරයට යද්දී හොඳ ලස්සන වාහනයක් යනවා. ඔබ හරි ආස කරන જાති වාහනයක් යනවා. දැන් අරක ඒ රූපේ දැක්කා ඔබ. ඒ දකින්න මොහොතේ ඒක ඒ ඇසෙන් දකින රූපයක් නේ. ඒ රූපය මගේ කියලා ගන්නවද ඔබ? ඒක මම කියලා, මගේ ආත්මය කියලා ගන්නවා. ඇයි ඒ රූපය දකින්න මොහොතේ තමයි මම හැදුනේ. ඒ රූපයත් ඒ මම හැදෙන්න හේතු වුණා. හරි? ඇසින් රූපේ දකින්නකොට එතන මම හැදුනා. මගේ කියලා දෙයක් හැදුනා. මගේ ආත්මය කියලා දෙයක් හැදුනා එතන. ඉතින් ඒකනේ දැන් ඒ වාහනේ නගරයේ තියෙන ඒ ඇහින්දකින ලස්සන වාහනේ මම කියලා ගන්න නිසා, මගේ කියලා ගන්න නිසා, මගේ ආත්මය කියලා ගන්න නිසානේ. දැන් මෙතන එහෙම ගන්න එපා කියලා කියන්නේ. දැන් මේ අහන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාමද මේ අහන්නේ රූපය ගැන. ඒ රූපය අනිත්‍ය නම්, ඒක දුක නම්, ඒක වෙනස් වෙන ධර්මතාවයට නම් අයිති ඒ රූපය. ඒක මගේ කියලා, මම කියලා, මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා නෝ. ගන්න බෑ කියනවා. එහෙනම් එහෙම ගන්න නිසානේ මේ ඒක ගත යුතු නෑ කියලා කියන්නේ. එහෙනම් ඒ රූපය මම කියලා මම අරගෙනනේ. දන්නෙත් නැතුව. ඒ රූපේ මගේ ආත්මය කියලා අරගෙනනේ. ඒකනේ අපි භාවනා අනිත්‍ය ආයතන අනිත්‍ය භාවනාව කරද්දී මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඇසට පේන රූප මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා සලකන්නේ, බලන්නේ. එහෙනම් මේ රූප මම කියලා අරගෙනනේ. නේ? මේ රූප මගේ කියලා අරගෙනනේ. මේ රූප මගේ ආත්මය කියලා අරගෙනනේ. ඒකනේ මේ එහෙම නොවේ කියලා මේ හිතට දෙන්නේ. ඒක නිසා ඔන්න හොඳට තේරුම් ගන්න මේ රූපය, ඇසින් පේන රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය වුණ එක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නිසා. ඒක ඒ අනිත්‍ය වූ දේ දුකටයිති. හරි? එතකොට මේ ඔබේ ගෙදර මේ පරණ වෙනකොට ඇති වෙන දුක නෙමෙයි. ඒකත් දුකයි තමයි. හැබැයි ඒක නෙමෙයි මේ අර්ථයක් වන්නේ. හරි? ඔබ ආස කරන වාහනේ හැපිලා මේ කැලි වලට යනකොට ඒ ඇති වෙච්චි ඒ අනිත්‍ය නිසා ඒක මේ කැඩීම නිසා ඇති වෙන දුක නෙවෙයි මේ කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ රූපය හේතු නැතිලා යනවා. ඒ අනිත්‍යයි ඒක. ආන්න ඒ අනිත්‍ය වූ දේ ලක්ෂණයක් තමයි දුක. ඒ රූපය, ඒ අනිත්‍ය වූ රූපය, ඒ දුක්ඛ රූපය, ඒක මම නොවේ. ඒක මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි.
ඉන් පස්සේ අහනවා මේ කන්ට එන ශබ්දයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යම් පනානිච්චන් දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. යම් පනානිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතුන් සමනුපස්සිතුන් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මියත්තාති නොහේතම් බන්ති. දැන් බලන්නකො කනට එන ශබ්දය. මේ ශබ්දය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. මොකක්ද හේතුව? හේතුව තමයි ඒ ශබ්දය. ඒක ශබ්දය කියලා කියන්නේ බාහිර ආයතනය. හරි, ශබ්දය කියන්නේ බාහිර ආයතනය. එතකොට ඒක ඒ මොහොත කනේ වදින මොහොතේ, හරි, ඒ සෝත ප්‍රසාදී වදින මොහොතේ නෙමෙයි මේ ශබ්දය ඇති උනේ. මට ඒක ශබ්දය මේ දැනුනේ. ඊට පස්සේ ඒක වැදිලා ඒක අවසන් වලට ඉවරයිනේ. ඒ ශබ්දෙ දැන් නැහනේ. ඒ ශබ්දය ආපහු මතක් වෙද්දි ඒක කනට ඇහෙන ශබ්දයක් නෙවෙයි, ඒක මනසට අරමුණු වෙන ගෝචර වෙන දෙයක්. මනසට ගෝචර වෙන අරමුණක් ඒක. ලස්සන සින්දුවක් ඔබට ඇහෙන්න පුළුවනි. ඇහෙන මොහොතේ තමයි ඒක බාහිර ආයතන බවට පත් උනේ, ශබ්ද ආයතන බවට පත් උනේ. ඒ ඇහෙන මොහොතේ ඒ බාහිර ඒ ඇහිච්ච සින්දු ඔබට මතක වෙන්න පුළුවන්. ආපහු ඔබට ඒක ඒ ශබ්දය මවා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක එතකොට කනට ඇහෙන ශබ්දයක් නෙවෙයි. ඒක මනසට ගෝචර වෙන එකක්. එහෙනම් ඒ ශබ්දය ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේ නැතිලා යන එක. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේ නැති. එහෙනම් මේ ආධ්‍යාත්මික ආයතන හයට ගෝචර වන්නා වූ බාහිර ආයතන මොකද්ද? රූප ආයතනය, සද්ද ආයතනය, ගන්ධ ආයතනය, ගාහන ආයතනය, જીව ආයතනය, කාය ආයතනය, මන ආයතනය. මේ ආයතන හය අනිත්‍ය වූ දේවල්. ඒවා දුකට අයිති දේවල්. ඒවා අනිත්‍ය නිසා, දුකට අයිති නිසා, විනාශ වෙන ධර්මතාවයට අයිති නිසා ඒවා මගේ කියලා ගන්න බැරි දේවල්. මම කියලා ගන්න බැරි දේවල්. මගේ ආත්මය කියලා ගන්න බැරි දේවල්. ඉන්පස්සේ දැන් ඔන්න එහෙම දැන් ඇහුවනේ. ඉන්පස්සේ දැන් උත්තර දුන්නා මේවා එහෙම ගන්න බෑ කියලා. ඉන්පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ යනවා තංකිස්සි හිතු. ඇයි ඔබලා නැගිනුවරනේ විදිහට උත්තර දුන්නේ? පුබ්බේව නෝ හේතම් බන්තේ යථා භූතං සම්මප්පඤ්ඤය සුදිට්ඨං. ස්වාමීනි ගොඩාක් කාලෙක ඉඳලා, බොහෝ කාලෙක ඉඳලා, දැන් ගොඩක් ඉස්සර ඉඳලා අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේ දේවල් අනිත්‍යයි කියලා, මොකද දුකයි කියලා, මේවා මගේ වශයෙන් තමන්ට ඕන විදිහට මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන්න බෑ කියලා අපි උදේට දියුණු කරු ප්‍රඥාවෙන් යථාභූත වශයෙන්, යථාර්ථ වශයෙන් දියුණු ප්‍රඥාවෙන් දැක්කා. ඉතින් මේ බාහිර ආයතන අනිච්චාති, මේ බාහිර ආයතන අනිත්‍යයි කියලා අපි දැක්කා. යථාභූත වශයෙන් මනානුවණින් අපි දැක්කා. සාදු සාදු භගිනියෝ, නැගනුරුනි ඊ타මත් හොඳයි, ඊ타මත් හොඳයි. එවං හේතම් භගිනියෝ හෝති ආර්ය ශාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤය. පසත ওই විදිහටමයි ආර්ය ශ්‍රාවකයෙක් මේ යථාර්ථ වශයෙන් මේක දකින්න ඕනේ. ওই විදිහටමයි දකින්න ඕනේ. තං කිම් මඤ්ඤත භගිනියෝ චක්කු විඤ්ඤාණං නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් අහනවා නැගනුරුබ මේ ගැන මොකක්ද හිතන්නේ? මේ ඇසේ විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද? ඇසේ විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්ති. ස්වාමීනි අනිත්‍යයි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං බන්ති. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතුන් සමනුපස්සතුන් ඒතං මම ඒසෝහමස්මි ඒසුමි යත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ධර්මතාවයට අයිති නම් ඒක මගේ කියලා, මම කියලා, මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? නොහේතම් බන්ති. ස්වාමීනි බෑ. දැන් ඔන්න බලන්නකෝ. ඇස ගැන ඇහුවා. ඇසට පේන රූපය ගැන ඇහුවා. දැන් චක්කු විඤ්ඤාණය ගැන. මේ චක්කු විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. චක්කු විඤ්ඤාණය අනිත්‍යයි. කොහොමද මේක අනිත්‍ය වෙන්නේ? හේතු ප්‍රත්‍ය. චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ රූපය දැනගැනීමේ සිත. චක්කු විඤ්ඤාණය කියන්නේ දැන් අපි ඇස ඉස්සරහ රූපයක් තියෙනවා කියන්නකෝ. ඒකට මනස්කාරය යොමු වෙනකොටම
අවධානය යොමිනකොටම එතන සිත උපදිනවා. අර රූපේ දැකීමේ සිත උපදිනවා. ඒ සිත තමයි චක්කු විඥානය. විජානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානාති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියන්නේ. එහෙනම් ඔන්න දැනගත්තා. දැනගැනීමේ සිත්. එහෙනම් ඇස කියන මේ දැන් මේ පටලයේ තිබුණත් රූපයේ තිබුණත් පෙන්නේ සිත උපදින්නේ නැතුව. කොච්චර මේ ඇස ඉස්සරහා අපි මේ ඇස කියලා හඳුන්වන මේක ඉස්සරහා කොච්චර ලස්සන රූප තිබුණත් පේන්නේ නැහැ. බය වෙන්න එපා. සිත උපදින්න ඕනේ. විඥානය උපදින්න ඕනේ. කොච්චර ලස්සන ශබ්ද මේ පරිසරයේ තිබුණත් අපිට ඇහෙන්නේ නැහැ. මානසිකාරය යොමු වෙලා ඒක සිත උපදින්නේ නැතුව විඥානය පහළ වෙන්නේ නැතුව. විඥානය උපදින්නේ නැතුව. එහෙනම් මේ විඥානය නිතිද අනිත්‍යද? අනිත්‍යයකට. විඥානය අනිත්‍ය උනේ. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. මොකද්ද හේතුව? නාම රූප. විඥානය හටගන්න හේතුව නාම රූප. අර ඇස හටගන්න හේතුව නාම රූප තිබුණේ. ඒ නාම රූපමයි. විඥානය හටගන්න හේතුවත් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර, පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ටික නැත්තම් අපිට දෙන්න පුළුවන්. එතකොට එහෙනම් මේ විඥානේ හටගත්තට පස්සේනේ අර ටික හටගන්නේ නෑ. මේවා ඔක්කොම එකට තියෙන්නේ. නලකලාප සූත්‍රයේ සාරිපුත්තු මහ රහතන් දේශනා කරන්නේ නාම රූප විඥානේ හට ගැනීමත් විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප හට ගැනීම මේ දෙක එකට හේතු කරු බටමිටි දෙකක් වගේ. නාම රූප නැත්තම් විඥානේ නෑ. විඥානේ නැත්තම් නාම රූප. අපි පැහැදිලි කිරීමේ ඉගෙන ගැනීමේ තේරුම් ගැනීමේ පහසුව පිණිස විඥානීය හටගෙන ස්පර්ශයේ හටගෙන ඊට පස්සේ ඒකෙන් වේදනා සංඥා චේතන හට ගන්නවා කියලා අපි ඉගෙන ගන්නවා. හැබැයි මේක ඔක්කොම එකට තියෙන්නේ. මේකෙන් තොරව අර්ග කතා කරන්න බෑ. අරකින් තොරව මේක කතා කරන්න බෑ. එහෙනම් විඥානීය හටගන්න හේතුව නාම රූප, වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. හරි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ නාම රූප මේ ටික හේතු කරගෙනමයි විඥානය හටගන්නේ. මේ ටික ඇති තැනකමයි විඥානය හටගන්නේ. බලන්නකෝ බීජ සූත්‍රෙත් තියෙන්නේ. බීජ සූත්‍රෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඥානය පවතින නම් පවතින්නේ රූපයක් එක්කමයි. වේදනාවක් එක්කමයි. සංඥාවක් එක්කමයි. සංස්කාරයක් එක්කමයි. රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරයකින් තොරව විඥානී ඒමක් වූ, යාමක් වූ, පැවැතීමක් වූ, චුතවීමක් වූ මෙහෙම වෙනවා කියලා කවුරුහට කියනවා නම් නේතන්ඨානම් විච්චති. එහෙම දෙයක් වෙන්න බෑ කියනවා. එහෙනම් විඥානී පැවැත්මක් නෑ. රූපයකින් තොරව, වේදනා, සංඥා, සංකාර වලින් තොරව. එහෙනම් මෙතන විඥානයේ මේ චක්කු විඥානය හටගන්නත් හේතුව මොකද්ද? නාම රූප. එතන රූපේ තියෙනවා. නාම කියන කොටස ඇතුළේ වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, චේතනාව තියෙනවා. එහෙනම් මේ වලින් තොරව විඥානයේ පැවැතීමක්, විඥානයේමක් යාමක් පැවැත්මක් නැහැ. එහෙනම් ඔන්න මේ විඥානයේ චක්කු විඥානයට හේතුව නාම රූප. නාම රූප නිසාමයි විඥානය තියෙන්නේ. නාම රූප වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙනවා. නාම රූප නැති වෙලා යනකොට විඥානය නැති වෙලා යනවා. හරි? ඇසි විඥානය. එහෙනම් ඒක නාම රූප නිසා තියෙන එකක් නම් නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙන එකක් නම් නාම රූප නැති වෙන එක නේ. ඒක නිතිද අනිත්‍යද? අනිත්‍යයි. නාම රූප අනිත්‍යයි නේ. වේදනාව අනිත්‍ය එකක් නේ. සංඥා සංකාර අනිත්‍ය දේවල් නේ. පඨවි ආපෝ තේජෝ මේ රූප අනිත්‍ය දේවල් නේ. ස්පර්ශ මනසිකාරම අනිත්‍ය දේවල් නේ. එහෙනම් මේ අනිත්‍ය දේවල් නිසා හටගන්න විඥාණය නිතිද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඒ අනිත්‍ය වූ දේ දුකයිද සැපයිද? දුකයි. කවුරුත් විඥානයේ අනිත්‍ය කියලා අන්ලා තියෙනවද?
අනේ මේ විඥානේ අනිත්‍ය යනවා මට රෙදෙනවා කියලා අනලා තියනවද කවුරු? නෑ. එහෙනම් මේ අනිත්‍ය උදී දුකයි කියන දේ මේ රෙදෙනවා කියන අර්ථයෙන් නෙමෙයි කියලා ඔබ තේරුම් ගන්න. හරි? ඒතර මේ විඥානේ අනිත්‍ය දැන් විඥානේ අනිත්‍ය නිසා ඒක දුකයිලු. එහෙනම් ඒ දුක එතන මේ දුක කියලා හඳුන්වනදී මේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා වලින් එහාට ගියප එකක් කියලා හිතා ගන්න ඔබ. ඒක අවබෝධයට. ඒක දුක්ඛ ලක්ෂණයක්. අනිත්‍ය උදී තියෙන ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණය. හරි? ඒක විඳින එකක් නෙවෙයි. ඒක අවබෝධ කරගන්න තියෙන එකක්. අන්න එතකොට ඒ අනිත්‍ය වූ ඒ දුක්ඛ ඒ වෙනස් වෙන ධර්මතාවයට අයිතු වේ විඥාණය මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? බෑ. නමුත් අපි අරගෙන නැද්ද? සිත මම කියලා අරන් නැද්ද? සිත මගේ කියලා අරන් නැද්ද? මේ රූපේ වෙනස් යනකොට ඉතින් මේ රූපෙම ඉතින් අපිත් තියලා යනවා කැඩිලා විඳලා යනවා. හැබැයි සිත නම් මම. නේ? දැන් අතපය කැඩිලා කෑලි කප දානවා කියන්නකෝ. එතකොට මේවා ඉතින් මේ අතපය කපනවා දැනගන්නේ කවුද? ඒ මම ඒ සිත. සිත මම කියලා බොහෝ කාලයක් අපි අල්ලගෙන ඉන්නවා. මේ රූපය මේ කය නම් මේක කුණු වෙලා යනවා මේක කැඩිලා විසිරලා යනවා නේ මේක බොහෝ ලෙඩ රෝග හැදිලා මේක ආදීනවයටපත් වෙනවා මේක නම් ටිකක් හරි දැන් අපිට මේ ටිකක් හරි ඉතින් මේක මම නෙවෙයි මේ කැඩි යනවනේ කියලා හිතා ගන්න. හැබැයි මේ සිත නම් බොහෝ කාලයක් මමම කරගෙන ඒක මමම විදිහට හිතාගෙන මේ සිත විඥානය. හැබැයි මේ විඥානය අර හේතු නිසා තියෙන හේතු නැතිවෙනකොට නැතිවෙලා මේ ස්ථිර විඥානයක් නෑ. මහා තණ්හා සංකේ සූත්‍රයේ තියෙන්නේ විඥානේ ආකාර හයක් තියෙනවා. ඇසේ හට ගන්නකොට ඒක කියනවා චක්කු විඥානය කියලා. කනේ හට ගන්න කියනවා සෝත විඥානය කියලා. නාසය හට ගන්න කියනවා ගහන විඥානය කියලා. දිවේ හට ගන්නකොට කියනවා જીවහා විඥානය කියලා. කය හට ගන්න කියනවා කාය විඥානය කියලා. මනස හට ගන්නකොට කියනවා මනෝ විඥානය කියලා. එච්චරයි. ඇසේ හට ගන්නකොට ඉතුරු පහේ විඥානේ නෑ. කනේ හට ගන්නකොට ඉතුරු පහේ නෑ. නාසය හට ගන්නකොට ඉතුරු පහේ නෑ. දිවේ හට ගන්නකොට නෑ. එහෙනම් ඒක කොහේ හරි තැම්පත් වෙලා තිබිලා ස්ථිරව අපි හිතමු කොහේ හරි ඔය කිහිල්ලාස්සේ හරි කමන්නේ. එහෙනම් මේ පපුව ඇතුලේ හරි කමන්නේ විඥානය කියලා එක තැනක තැම්පත් වෙලා තිබිලා ඇසට පයින්නවා කනට පයින්නවා ආපහු නැතින් යනවා. එහෙම එකක්ද? එහෙම එකකුත් නෙවෙයි. හරි කොහේ හරි මේ ඇතුලක ඔන්න එක තැනක විඥානය කියලා එකක් තියෙනවා. ඒකතර ඔන්න ඇසට පයින්නවා රූපේ දකින්නකොට. ආපහු ඇසට පැනලා වෙලා ආයමත් අතින් යනවා. ඔන්න කනට පයින්නවා විඥානේ. කනට පැනලා වෙලා ඔන්න ආපහු අතින් යනවා. එහෙම එකක්ද? එහෙම එකකුත් නෙවෙයි. එහෙම ස්ථිරව තියෙන විඥානයක් නෙවෙයි. ඇසේ හට ගන්නකොට ඒ සිත් එකට කියනවා චක්කු විඥානය කියලා. කනේ හට දැන් මැරිලා ඉපදෙනකොටත් වෙන්නේ මෙතනින් දැන් ඇසේ විඥානය හට අරගෙන ශබ්දයක් ඇහෙනකොට ඇසේ විඥානේ නැති වෙලා කනේ විඥානේ හට ගන්නවනේ. අතන මැරෙනකොට වෙන්නේ මෙතන විඥානය තවත් කර්මානුරූප නාම රූපක බැස ගන්න එක. තවත් කර්මානුරූප නාම රූපක බැස ගන්න එක. මව කුසක එහෙමත් නැත්නම් කොහේ හරි උපතක්. මව කුසක වෙන්නත් පුළුවනි. උපාතික වෙන්නත් පුළුවනි. එහෙම නැත්නම් තෙත් පරිසරක වෙන්නත් පුළුවනි. ඒ ඕන තැනක. එතකොට මේ එතනක් තියෙන්නේ මෙතන විඥානය දැනෙන තව තැනක විඥානය. ඒක අතරක් නෑ. ඇසේ විඥානය හටගන්න කනේ විඥානය හටගන්න අතරක් නෑ. කනේ විඥානය එතනින් නැති වෙලා ඊට පස්සේ නාසයේ විඥානය හටගන්න අතරක් නෑ. තරම් වේගවත්. ඒ වගේම තමයි මෙතනින් චුත වෙනකොට තව විඥානය තැනක හටගන්න අතරක් නෑ. ඒ තරම් වේගවත්. එහෙනම් ඔන්න මේ විඥානය නිතිද අනිත්‍යද? අනිත්‍යයි. ඒ විඥානයේ දුකයි සැපයිද? දුකයි. ඒ අනිත්‍ය දුක්ඛ විඥානයේ මගේ කියලා මම කියලා මගේ ආත්මයට ගන්න පුළුවන්ද? බෑ. ගන්න බෑ කියනවා.
කනේ නාසයේ දිවේ කයේ මනසේ ඒ විදිහටම අහනවා. ඉන්පස්සේ කියනවා එහෙම ගන්න බෑ කියලා. තංකිස හේතු ඇයි නැගිනුරුනේ එහෙම ඔබ කිව්වේ ගන්න බෑ කියලා. ඒකෙත් කියනවා පුබ්බේව නෝ හේතම් භන්තේ යතහ භූතං සම්මප්පඤ්ඤය සුදින. ස්වාමීනි බොහෝ කාලයක ඉඳලා පෙරේ ඉඳලම අපි මේ විඥානයේ මේ විදිහට මෙහෙමයි මේ විඥානයේ මේ අනිත්‍ය ස්වභාවය මේකයි කියලා මේ හොඳට අපි යතහා භූත වශයෙන් යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් දැක්කා යථාර්ථය. මේ විඥානය අනිත්‍යයි කියලා යථාර්ථ වශයෙන් අපි දැක්කා. සාදු සාදු භගිනියෝ නැගිනුට බොහොම හොඳයි බොහොම හොඳයි. ඒවං හේතම් භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථා බුදං සම්මාප්ප පස්සතෝ. නැගිනුනි ආර්ය ශ්‍රාවකයා දකින්න ඕන විදිහමයි ඔබ දැකලා තියෙන්නේ. ඉතාමත්ම හොඳයි කිව්වා. දැන් නන්දක ස්වාමීන් වහන්සේ ලස්සන උපමා තුනක් දේශනා කරනවා. සේතාමි භගිනියෝ තේලප්පදීපස්ස ජහයතු තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ටිපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චිපි අනිච්ඡා විපරිණාම ධම්මා ආභාපි අනිච්ඡා විපරිණාම ධම්මා. දැන් ඔන්න උපමාවක් දේශනා කරනවා. මොකද්ද? දැන් තෙල් පහනක් දැල්වෙනවා. තේලප්පදීපස්ස ජහයතු තෙල් පහනක් දැල්වෙනවා. මේකේ තෙල් පහනේ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්ම. තෙල් අනිත්‍යයි. අනිත්‍යලා යනවනේ තෙල් ටික. වට්ටිම්පි අනිච්චා වැටියත් අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. අච්චිපි අනිච්චා දැල්ලත් අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙලා යනවා. ආභාපි අනිච්චා ආලෝකියත් අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙලා යනවා. යෝනිකෝ භගිනෝ එවං වදේ යම්කිසි කෙනෙක් මෙහෙම කිව්වොත් එහෙම මොකද්ද? මේකේ තෙල් නම් අනිත්‍ය තමයි. වැටියත් අනිත්‍ය තමයි. දැල්ලත් අනිත්‍ය තමයි. හැබැයි මේකේ ආලෝකය නම් නිට්ටයයි කියලා යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙම ඒක හරිද? එහෙම කියන්න පුළුවන්ද? නොහේතම් බන්ති. ස්වාමීනි එහෙම කියන්න බෑ. ඇයි? තෙලුත් අනිත්‍ය නම් වැටියත් අනිත්‍ය නම් දැල්ලත් අනිත්‍ය නම් ආලෝකය කොහොම නිට්ටය වෙන්නද? හරි? මේක එහෙම උත්තර දෙනවා. මෙහෙම උත්තර දෙනවා. අමුසෙහි බන්තේ තේලප්පදීප ජයතෝ තේලම්පි අනිච්ඡං වට්ටිම්පි අනිච්ඡං අච්චීපි අනිච්චා විපරිණාම ධම්මා පගේවස්ස ආභා අනිච්චා විපරිණාම ධම්මා. ස්වාමීනි තෙලුත් අනිත්‍ය නම් වැටියත් අනිත්‍ය නම් මේ දැල්ලත් අනිත්‍ය නම් ඉතින් ඒ ආලෝකය අනිත්‍යම තමයි. ඒක කොහොම නිට්ටය වෙන්නද? ඒව මේව කෝ භගිනියෝ නැගිනුරු ඒ වගේමයි. යෝනුකෝ එවං වදෙය්‍ය චහිකෝ ඉම අජ්ජත්තික ආයතන අනිච්චා යංචකෝ ච අජ්ජත්තිකේ ආයතනී පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තං නිච්ඡං දුවන් සස්සතං අවිපරිණාම ධම්මන්ති සම්මානුකෝ සෝ භගිනියෝ වදමානෝ වදියාති. නන්දක ස්වාමීන් වහන්සේ යනවා නැගිනුරු ඒ වගේම හරි ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන ඇස කන නාසය දිවකය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන අනිත්‍ය නම් ඒවා දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒවා වෙනස් වෙලා යනවා නම් ඒ ආධ්‍යාත්මික ආයතන හේතු කරගෙන හටගන්නා වූ යම් විදීමක් ඇත්ත. සැපක් හෝ ඒවා දුකක් හෝ ඒවා අදුක්කම සුඛ වේදනාවක් හෝ යම් විදීමක් ඇද්ද ඒවා නිට්ටයයි කියලා ගන්න පුළුවන්ද? ස්වාමීනි බෑ. ඒවා නිට්ටය කියලා ගන්න බෑ කියනවා. ඒවා අනිත්‍යමයි. ඇයි ඒ? ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය නිසා. ඇස අනිත්‍ය නිසා. කන නාසය දිවකය මනස අනිත්‍ය නිසා. ඒ අනිත්‍ය වූ ඇස කන නාසය දිවකය මනස හේතු කරගෙන හට ගන්නා වූ යම් විදීමක් ඇද්ද ඒවා අනිත්‍යමයි කියනවා. සාදු සාදු භගිනියෝ ඒවං හේතම් භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථා බුද්ධ සම්මප්පඤ්ඤය පස්සතෝ ඕනෝ විදිහටම ආර්ය ශ්‍රාවකෙක් දකින්න ඕන කියලා කියනවා. තවත් උපමාවක් දේශනා කරනවා. සීතයි භගිනියෝ මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්ඡං. මහ විශාල ගහක් තියෙනවා. අරටුව සහිත විශාල ගහක් තියෙනවා. මේකේ මුල් ටිකත් අනිත්‍යයි. මුල් අනිත්‍යනේ. ඊන් පස්සේ කන්දෝපි අනිච්චෝ කඳත් අනිත්‍යයි.
ඉන් පස්සේ සාකා පලාසාපි අනිච්ඡං. මේකේ කොලාතු මෙවත් අනිත්‍යයි. ඒ වගේම තමයි ඡායාපි අනිච්චා. මේකේ සෙවණැල්ලත් අනිත්‍යයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් මෙහෙම මේ විශාල ගහක් තියෙනවා මේකේ මුලත් අනිත්‍ය තමයි. කඳත් අනිත්‍ය තමයි. මේ කොලාතුත් අනිත්‍ය තමයි. හැබැයි මේකේ සෙවණැල්ල නම් නිට්ටයයි කියලා. ඒක හරිද කියලා අහනවා. ස්වාමීනි නෑ කියනවා. ඇයි? මුලත් අනිත්‍ය නම් කඳත් අනිත්‍ය නම් මේ අතු කොලාතුත් අනිත්‍ය නම් සෙවණැල්ල කොහොම නිට්ටය වෙන්නේද? සෙවණැල්ල කියන එක තියෙන්නේ අර ටික නිසාමයි. සෙවණැල්ල තියෙන්නේ අර ටික නිසාමයි. ඒක නිසා සෙවණැල්ල කොහොම නිට්ටය වෙන්නේද? ආන්නේ වගේමයි කියනවා. ඒ වගේ ඒවමේකෝ බගිනියෝ යෝනසෝ එවං වදෙය්‍ය චකෝ මේ බාහිර ආයතන අනිච්ච විපරිණාම ධම්මා යංචකෝ ච බාහිරේ ආයතනේ පටිච්ච පටිසංවේදීමි සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තං නිච්ඡං දුවන් සස්සතං අවිපරිණාම ධම්මන්ද සම්මානුකෝ සෝ බගිනියෝ වදමානෝ වදෙය්‍යාති. නන්දක ස්වාමීන් වහන්සේ අහනවා ඒ වගේ නැගණිවරුනි මේ බාහිර ආයතන රූපයත් අනිත්‍ය නම් ශබ්දයත් අනිත්‍ය නම් ගන්ධ සුවඳත් අනිත්‍ය නම් රසයත් අනිත්‍ය නම් පහසත් අනිත්‍ය නම් අරමුණුත් අනිත්‍ය නම් ඒවා හේතු කරගෙන යම් සැපක් දුකක් උපේක්ෂා විඳීමක් ඇද්ද? ඒවා නිට්ටය වෙනවද? නෑ කියනවා. ඒවත් අනිත්‍යමයි. සාදු සාදු. ওই විදිහටම තමයි කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් දකින්න ඕනෙන්නේ. ඊට පස්සේ තවත් උපමාවක් දේශනා කරනවා. සේතවේ බගිනියෝ දක්කෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා ගාවෙන් වදිත්වා තින්හේන. දැන් ඔන්න දක්ෂ ගවඝාතකෙක් හෝ ගවඝාතකෙකුගේ අතවැසියෙක් හෝ ගව දෙනක් ගෙනල්ලා තියුණු ආයුධයක් අරගෙන හරි අර ගව දෙන්න මරලා තියුණු ආයුධයක් අරගෙන මේ උඩ හැම හරි උඩ හැමට ගොඩක් හානි කරන්නෙත් නැතුව උඩ හැමට ගොඩක් හානි කරන්නෙත් නැතුව ඇතුල් මසට ගොඩක් හානි කරන්නෙත් නැතුව මේ උඩ හැමත් ඇතුල් මසත් අතර තියෙන ඒ හැමයි ඇතුල් මසයි එකට බැඳලා තියෙන යම් නහරවැල් නැද්ද යම් බන්ධ නැද්ද ඒ ඔක්කොම හිමීට අර තියුණු ආයුධය ඇතුළට දාලා කපාගෙන යන අර උඩ හැමෙන් පිට හැමෙන් ඇතුල් මස වෙන් කරනවා. ඔබට තේරුණාද මේ කියපු දේ? දක්ෂ ගවඝාතකෙක් හෝ ගවඝාතක අතවැසියෙක් අර ගව දෙන ගෙනල්ලා මරලා තියුණු ආයුධයක් අරගෙන මේ උඩ හැමට ඒ කියන්නේ කෑලි වලට මේ ගව දෙන කපන්න නැතුව මේ උඩ හැමට හානි කරන්නේ නැතුව එච්චර එක තැනකින් කපනවා වෙන්න පුළුවන් පොඩ්ඩක් කපලා ඉවල ඇතුළට ආයුධය දානවා. ආයුධය දාලා යටි මසටත් හානි කරන්නේ නැතුව පිට හැමයි ඇතුළු මසයි අතර තියෙන මේ බන්ධන අර ආයුධේ හිමීට ඇතුළට දාලා කපාගෙන යනවා. මේක ලේසින් කරන්න පුළුවන්ද? අමාරුයි කරන්න. හරි සියුම් නැද්ද? සියුම්. හරි. එහෙම කපාන ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? අර දැන් අර පිටිමස පිටහම අර පොඩ්ඩක් සිදුරු කරන්න ඕනේ වුණානේ. අර ඇතුළට ආයුධය දාන්න. එතනත් හොඳට මෙහුමක් දාලා වහනවා. දැන් ඊට පස්සේ එහෙම දාලා තියෙනවා. දැන් කාට හරි කියන්න පුළුවන්ද කියලා අහනවා. මේ දැන් මුකුත්ම ගවදෙනට හානියක් වෙලා නැහැ වගේ. ඇයි දැන් පිට හැමට හානි වෙලත් නැහැ. ඇතුළු මසට හානි වෙලත් නැහැ. හැබැයි මේ දෙක අතර තියෙන බැඳීමට හානි වෙලා මේක කපලා තියෙන්නේ. පිටින් බැලුව බැලමට හොඳ ගවදෙනක් වගේ ඉන්නවා. හොඳ ගවදෙනක් වගේ ඉන්නවා පිටින් බලපුවාම. හැබැයි බන්ධනේ නැහැ. පිට හැමයි ඇතුළු මසයි අතර තියෙන බන්ධනේ නැහැ. ඉන්පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා උපමාකෝම අයම් භගිනෝ කතා අත්තස්ස විඤ්ඤාපනාය. මේ යම් කිසි දෙයක් තේරුම් කරලා දෙන්න මම මේ උපමාවක් දේශනා කළේ. මේකේ අර්ථය අන්තරා මංසකා යෝනිකෝ භගිනියෝ චන්නේතං
අජ්ජත්තිකානං ආයතනං අධිවචන. මේ ඇතුළු මස කියලා කිව්වේ. අර එළදෙනගේ ඇතුළු මස කියලා කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6ට නමක්. ඇතුළු මස. බාහිරෝ චම්මකා යෝතිකෝ බගිනියෝ චන්නේතම් බාහිරානං ආයතනං අධිවචනං. පිටහම කියලා කිව්වේ බාහිර ආයතන 6ට කියපු නමක්. එතකොට ඇතුළු මස කියලා කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6ට නමක්. පිටහම කියලා කිව්වේ බාහිර ආයතනට නමක්. අන්තරා විලී මන්සං අන්තරා නහාරු අන්තරා බන්ධනන්තිකෝ බගිනියෝ නන්දිරාගස්සීතං අද. අර පිටහමයි ඇතුළු මසයි බැඳිලා තියෙනවනේ නහර වැල් වලින් එක එක බන්ධන වලින් බැඳිලා තියෙනවනේ. කියන්නේ පිටහම ඇතුළු මසෙන් ගැලවිලා යන්නේ නැති. හම ගැලවිලා යන්නේ නැති. අර බැඳීම් නිසානේ. ඒ නහර වැල් වලින් බැඳිලා තියෙන නිසානේ. පිටහම ඇතුළු මසෙන් ගැලවිලා යන්නේ නැති. ඒතර මෙන්න මේ බන්ධන ටික තමයි කියනවා. මොකද්ද? නන්දිරාගස්සේතං අධිවචන. නන්දිරාගස්සේසං අධිවචනං. නන්දිරාගය කියලා කියන්නේ අර බන්ධන ටික කියනවා. තින්නම් ගෝවිකන්තිකෝ බගිනියෝ අරියායේතං පඤ්ඤාය අධිවචනං. අර ඇතුළු මසයි පිටහමයි අතර තිබුණේ බන්ධන කපණ්ඩ යොදාගත්තනේ තියුණු ආයුධයක්. හරි. ආන්නේකට කියනවා ප්‍රඥාව කියලා. පඤ්ඤායේතං අධිවචන. පඤ්ඤාය අධිවචන. ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන ආයුධෙන් තමයි අර ඇතුළු මසයි පිටහමයි අතර තිබුණු අර බන්ධනය. එහෙම නැත්නම් නන්දිරාගය කියන ඒ බන්ධන ටික කපලා දැම්මේ. ඒ බන්ධන ටික කපලා දැම්මේ අර ප්‍රඥාව කියන තියුණු ආයුධයෙන්. හරි. ඒ බන්ධන ටික දැන් කපලා ආපහු අර උඩ මස අර සිදුරු කරපු මහලා දැන් දාලා තියෙනවා. කවුද මේ? රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ ඇස කන නාසය දිවකය මනස තියෙනවා. ආධ්‍යාත්මික ආයතන ටික තියෙනවා. අපි හඳුන්වන විදියට ඇස නිරුද්ධයි. හැබැයි සම්මුතියට අනුව ලෝක සත්‍යයට දකින්න ඇස කන නාසය දිවකය මනස තියෙනවා. බාහිර ආයතන වෙච්චි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඒ රහතන් වහන්සේ ඇසින් රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. මනසින් හිතනවා. ඒවත් කරනවා. හැබැයි මේ දෙක අතර බන්ධනේ තියුණු ප්‍රඥාවෙන් ඒ බන්ධනේ කපලා අයින් කරලා තියෙන්නේ. හරි. තියුණු ප්‍රඥාවෙන් මේ බන්ධනේ කපලා අයින් කරලා බන්ධනයක් නැහැ. නන්දිරාගේ නැහැ. ඇසින් රූප බැලුවා කියලා ඇසයි රූපයයි අතර බන්ධනේ නැහැ. කනින් ශබ්දය ඇහුවා කියලා කනයි ශබ්දයේ අතර බන්ධනේ නැහැ. නන්දිරාගේ නැහැ. ඒක කපලා අයින් කරලා ලෝක සත්‍යයට දකින්න තියෙනවා අර එළදෙන හොඳට ඉන්නවා වගේ. හැබැයි මේ දෙක අතර පිටි මසයි පිටහමයි ඇතුළු මසයි අතර බන්ධනේ නැහැ. කපලා අයින් කරලා. රහතන් වහන්සේ වැඩි ඉන්නවා ලෝකේ. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිවකය මනස තියෙනවා. ඇසෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා. මේවා අරමුණු ගන්නවා මේ හැම එකටම. හැබැයි බන්ධනේ නැහැ. බන්ධනෙන් නිදහස්. සත්තකෝ මේ බගිනියෝ බොජ්ජංගා නැගිනුරුනි බොජ්ජංග 7ක් තියෙනවා. ඒසං භාවිතත්තා බහුලීකතත්තා බික්ඛු ආසවානං කය අනාසවං චේතෝ විමුක්ති පඤ්ඤා යුක්ති දිට්ඨිය ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. දැන් ඔන්න මේ බන්ධනේ කපන්න. මේ බන්ධනේ කපලා දැන් අතෙන්ද යන්න අර රහතන් වහන්සේ වෙත යන්න තියෙන ටික තමයි මොකද්ද මේ බොජ්ජංග ධර්ම. ඒකේනා සති සම්බොජ්ජංගේ වඩනවා. විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම්, වොස්සක්ක පරිණාමෙන්. සති මේකට ඕනි සිහිය. සති සම්බොජ්ජංගය. බොජ්ජංග ධර්ම. අවබෝධයට උපකාර වන්නා වූ අංගයක් විදිහට දිනු කරනා වූ සිහිය ඕනි. විවේක නිසිත වූ, විරාග නිසිත වූ, නිරෝධ නිසිත වූ, නිවනට නැමුණා වූ සිහිය ඕනි. හරි. ඒ විදිහටම සති ධම්මවිචය සම්බොජ්ජංගය ඕනි.
මට දැන් කාලේ වෙලා ඉක්මවා ගියත් මේ ටික ගොඩාක් මේ විස්තර කරන්න විදියක් නැහැ. සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම 7 හොඳට යා දියුණු කරනදී හොත්තට දියුණු කරද්දී එයා ඒ දියුණු කරලා යන්නේ අතෙන්යි. කොතෙන්ද? අර අරහත්ත්වයට. අරහත්ත්වයට යන්නේ. ඊන් පස්සේ දැන් ඔන්න මේ විදිහට දේශනා කරලා දැන් නිකම් හිටින මේ දේශනා කරන දැන් මේ බොජ්ජංග ධර්ම වඩන්න කියලා කිව්වා. ඒතර බොජ්ජංග ධර්ම හරහා තමයි අතෙන්න යන්න තියෙන්නේ. අර තියුණු ආයුධෙන් අර නන්දිරාගේ කපලා දාන්න තියෙන්නේ. හරි. ඒ බන්ධනේ කපලා දාන්න තියෙන්නේ මේ බොජ්ජංග ධර්ම වලින්. එතකොට ඔන්න යාට පුළුවනි අරහත්ත්වයටපත් වෙන්න. දැන් ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා අතකෝ ආයස්මා නන්දකෝ තා බික්කුණු ඊමිනා ඕවාදීන ඕවදිත්වා උජ්ජයාසි ගච්ඡත බගිනියෝ කාලෝති. නන්දක ස්වාමීන් වහන්සේ මේ විදිහට අවවාද කරලා ධර්මයේ කියා දීලා එහෙනම් දැන් යන්න කිව්වා. නැගිනුර දැන් එහෙනම් යන්න කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේ දැන් පිටත් වෙලා වැඩියා. අර භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විස්තරي කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේ දැන් යන්න කිව්ව ඔබලත්. ඊන් පස්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට 15ක පොය දවසට පෙර දවසේ හඳ පායනකොට පොඩි අඩුවක් තියෙනවනේ. පුරා හඳ කියලා කියන්න බෑනේ. 15ක පොය දවසට පෙර දවසේ හඳට ඒකේ පොඩි අඩුවක් තියෙනවා. ඒ වගේ කිව්වා අද භික්ෂුණීන් වහන්සේලාට චූටි අඩුවක් තියෙනවා කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කතා කරලා දේශනා කරන නන්දක ඔබ හෙටත් යන්න. ඒ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න. දැන් නන්දක ස්වාමීන් කැමැත්තෙන් නැතුනේ හිටියේ. බුදුරජාණන් වහන්සේ වදාලා නන්දක ඔබ හෙටත් යන්න. ඔය ධර්මයේම කියන්න. භික්ෂුණීන් වහන්සේලාට ඔය ධර්මයේම කියන්න කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේ පහවදත් පිණ්ඩපාතෙන් පස්සේ ආපහු රාජකාරාමයට වැඩලා අර මේ කරපු දේශනාවම දැන් මේ දේශනාවේ තියෙන ඒ විදිහමයි අකුරක්වත් වෙනස් නැහැ. ඒ දේශනාවම ආපසරයක් කරනවා. හරි? ඒ දේශනාවම ආපසරයක් කරනවා. අකුරක්වත් වෙනස් නැහැ. බලන්නකො එතකොට මේකෙන් මට කියන්න ඕනේ උනේ ඔබ දැන් එක දේශනාවක් අහලා ඒක පැත්තකින් දනවා දැන් අපි හරි කියලා. නේ? දැන් ඔබ දේශනාවක් අහලා ඒක පැත්තකින් දානවා දැන් හරි අපිට දැන් ඒක දේශනාව ඇහුවා. ඇසින් මාත්‍රින් නතර කළා. ඇසින් මාත්‍රින් නතර කළා. බුදුරජාණන් වහන්සේම නන්දක ස්වාමීන් වහන්සේට කියනවා නන්දක ඔබ ආපහු යන්න. ගිහිල්ලා ওই දේශනාව මේ භික්ෂුන් වහන්සේලාට කරන්න. ඒ දේශනාවම අකුරක් නැතුව නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. අකුරක්වත් වෙනස් නැහැ. ඊට පස්සේ එදත් ඒ දේශනාව සම්පූර්ණයෙන්ම දේශනා කළා. බොජ්ජංග දක්වාම දේශනා කළා. නන්දක ස්වාමීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට කියනවා එහෙනම් නැගිටිනුනේ දැන් ඔබ යන්න කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේත් නැගිටලා වැටියා. ආයේ පින් අනුමෝදන් කිරිල්ලක් මේ හොඳයි නේද? මොකුත් නැහැ කතා නැහැ. දේශනාව කරා දැන් ඔබ යන්න කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේ නැගිටලා ගියා. අතකෝ තා බික්කුණිය ආයස්මන්තෝ නන්දකස බාහිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ටායසනා ආයස්මන්තං නන්දකං අභිවාදිත්වා පදක්කිනං කତ୍වා යේන භගවා තේනුපසංකමින්සු. නන්දක ස්වාමීන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා ඒ භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨංසු. භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා එකත් පසක හිටගත්තා වන්දනා කරලා. ඒකමන්තං ඨිතාකෝත්තා භික්ඛුනියෝ භගවා ඒතද වෝච. භාග්‍යතුන් වහන්සේ අර එකත් පසක හිටගත්තු භික්ෂුණීන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා. ගච්ඡත භික්ඛුනියෝ කාලෝති. භික්ෂුණීන් වහන්සේ ඔබලා දැන් යන්න කිව්වා. ආයි කතා නැහැ. බුදුරජාන් වහන්සේ ඇහුවේ නැහැ මේ භික්ෂුණීන් වහන්සේලාගෙන් කොහොමද අදත් නන්දක ස්වාමීන් වහන්සේ වැඩියද? බණ කිව්වද? හොඳයිද? ඒ කතා නැහැ. බුදුරජාන් වහන්සේට වන්දනා කරලා භික්ෂුන් වහන්සේලා එකත් පසක හිටගන්නකොට හිටගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ගච්ඡත භික්ඛුනියෝ. දැන් ඔබලා යන්න. දැන් ඔබලා යන්න කිව්වා. අතකෝතා භික්ඛුනියෝ භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කତ୍වා පක්ඛමින්සෝ. බුදුරජාන් වහන්සේ නැවත වතාවක් වන්දනා කරලා භික්ෂුන් වහන්සේලා පිටත් වෙලා වැඩියා. අතකෝ භගවා අචිරපක්ඛන් තීසු තාසු භික්ඛුනීසු භික්ඛු ආමන්තේසි. ඒ භික්ෂුණීන් වහන්සේලා පිටත් වෙලා වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට
ආමන්ත්‍රණය කළා. සීතාපි භික්කවේ තදහුපෝසතේ පන්න රසේ න හෝති බහුනෝ ජනස්ස කංකායවා විමතීවා. මහණෙනි, පුරා පුම්පුහෝ දවසට පූර්ණ චන්ද්‍රයා පායනවා කියලා මිනිසුන්ට සැකයක් නැහැ. විමතියක් නැහැ. නේ? උනෝනුකෝ චන්දෝ පුන්නෝනුකෝ චන්දෝති. අද සඳ පිරිලා කියලා. අද පූර්ණ චන්ද්‍රයා කියලා මිනිස්සුන්ට සැකයක් නැහැ කිව්වා. පුරා හඳ දවසට. අතකෝ පුන්නෝ චන්දුත්වේව හෝති. මහණෙනි, ඒ පූර්ණ චන්ද්‍රයා වගේ. ඒවමයකෝ භික්කවෙතා භික්කුණියෝ නන්දස්ස ධම්මදේශනාය අත්තමනා චේව පරිපූර්ණ සංකාප. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, නන්දකයන් වහන්සේගේ ධර්ම දේශනාව අද පූර්ණත්වයට පත් වෙලා. ඊ අඩුවක් තිබුණා. එතකොට භික්ෂුණීන් වහන්සේ අපි දැන් ධර්ම දේශනාවක් අහලා කියලා නිකන් ඉන්නවා වගේ භික්ෂුන් වහන්සේ නිකන් ඉඳලා නැහැ. ඒ ධර්මයේ නැවත නුවණින් විමසනවා. ඊට පස්සේ ආපහු මේ දේශනාව අහද්දී නන්දක ස්වාමීන් වහන්සේ අද ගිහිල්ලා මේ දේශනාව කරද්දී ඒ භික්ෂුන් වහන්සේලා නුවණින් විමසලා අර දේශනාව මනාකොට උකහා ගන්නවා. ඒ දේශනාවේ ගැඹුර මනාකොට උකහා ගන්නවා. තාසම් භික්කවේ පංචන්නම් භික්ඛුනි සතානං යා පච්චිමා භික්ඛුනි සා සෝතාපන්නා අවිනිපා ධම්මා නියතා සම්බුද්ධි පරායනාති. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, ඔය භික්ෂුණීන් වහන්සේලා 500 නමකින් 500 වෙනියත් අවමතරමින් සෝතාපන්න හරි වුණා කියනවා. එතකොට මේ නන්දක ස්වාමීන් වහන්සේගේ දේශනාව අහලා බොහෝ පිරිසක් අරහත්ත්වයට පත් වෙන්නේ නැති. අනාගාමී වෙන්නේ නැති. සකදාගාමී වෙන්නේ නැති. අන්තිම කෙනත් අවමතරමින් සෝතාපන්න හරි වුණා කියලා කියනවා. කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවට නන්දක ස්වාමීන් වහන්සේට අර භික්ෂුණී ආරාමයට ගිහලා ওই දේශනාවම කරන්න කිව්වේ. අපි මේ දේශනාව දැන් කීසරයක් අහලා ඇත්ද? ඉතින් පින්වත්නි, නැවත මේ ධර්මය අහන්න. හොඳට නුවණින් විමසන්න. ඇස ගැන බලන්න. කන නාසය දිවකය මනස ගැන හොඳට නුවණින් කල්පනා කරලා බලන්න. මේක හේතුප්‍රත්‍යයෙන් හටගෙන තියෙන දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. මේක අනිත්‍ය වූ දෙයක්. මේක දුකට අයිති දෙයක්. මේ තුල මම නෑ, මගේ කියලා ගන්න දෙයක් නෑ, මගේ ආත්මය නෙවෙයි කියලා හොඳට නුවණින් දකින්න. ඇසින් පෙනෙන රූප ගැන බලන්න. ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු. මේවා හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. හේතු නැති වෙලාවකට නැති වෙලා යන දේවල්. මේවා අනිත්‍ය වූ දේවල්. මේක දුකට අයිති දේවල්. මේ තුල මම නෑ කියලා, මගේ කියලා ගන්න දෙයක් නෑ, මගේ ආත්මය නෑ කියලා හොත්තට නෝනින් විමස බලන්න. නිකන් ඉතලා මේක දිනු කරගන්න බෑමයි. සරලව හිතලා මේක දිනු කරගන්න බෑමයි. නිකන් කයිවාරු ගගහ ඉඳලා මේක දිනු කරගන්න බෑමයි. ඇසට ප්‍රියමනාප රූප, ඇසට අපිට ඕනෙන්නේ ඇස පිනවන්න දෙයක්, කන පිනවන්න දෙයක්. ධර්මයත් අපිට ඕනෙන්නේ ඇස පිනවන්න. ධර්මයත් අපිට ඕනෙන්නේ කන පිනවන්න. නාසයේ දිවකය පිනවන්න දෙයක් අපිට ඕනේ. මේවා පිනව ගිහිල්ලා මේ ගැඹුරු ධර්මයේ ස්පර්ශ කරන්න බෑමයි. ඔත්තට නුවණින් කල්පනා කරන්න. චක්ක විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ, මේවා හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. හේතු නැති වෙනකොට නැති වෙන දේවල්. මේවා අනිත්‍යයි, මේවා දුකටයි. මේ තුල මගේ කියලා ගන්න දෙයක් නෑ, මම කියලා ගන්න දෙයක් නෑ, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ කියන හොත්තට බලන්න. හරි? හොත්තට මේවා නුවණින් විමස බලන්න. සිහිය දියුණු කරන්න. හොත්තට බොජ්ජංග ධර්මයක් දක්වා. ධම්මවිචය කියන්නේ නුවණින් විමසීම. ඒ නුවණින් විමසීම හොත්තට දියුණු කරගන්න බොජ්ජංග ධර්මයක් දක්වා.
වීරිය ඇති කරගන්න. වීරිය නැතුව මුකුත් කරන්න බෑ. වීරිය දිනු කරගන්න බොජ්ජංග ධර්මය දක්වා. හරි. ඊට පස්සේ කායික මානසික හොඳට සමාධියක් දිනු කරගෙන කායික මානසික සැහැල්ලුභාවය ඇති කරගන්න බොජ්ජංග ධර්මයක් දක්වා. ප්‍රීතිය ඇති කරගන්න. ඊට පස්සේ පස්සබ්දි සමාධිය ඇති කරගන්න, උපේක්ෂාව ඇති කරගන්න, මේවා බොජ්ජංග ධර්ම දක්වා ඇති කරගන්න. සිතේ ඒකාග්‍රතාවය නැතුව මුකුත් කරන්න බෑ. චිත්ත ඒකාග්‍රතාවය මේ ධර්මයේ නුවණින් විමසීම තුළම, යෝනිසෝ මනසිකාරය තුළම, විදර්ශනාව තුළම සිත එකඟ කරගන්න පුළුවනි. උත්තට එකඟ කරගත්තු සිතින් මේ ධර්මයේ ගැඹුර දකින්න. හරි. එතකොට ඒකඟ කරගත්තු සිතේ ඇති වෙන උපේක්ෂාව තුළ හොතට නුවණින් ධර්ම විමසන්න පුළුවන් මානසිකත්වයක් ඇතිවෙනවා. හොතට මේ විදිහට දියුණු කරගනිමින්, හොතට මේ ධර්මයේ ගැඹුර ස්පර්ශ කරමින්, ධර්මයේ ගැඹුරට කිමිදෙමින් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ශ්‍රාවක සංඝයා සරණ යන්න. ඒක තමයි සරණ. එතන තමයි තිසරණේ තියෙන්නේ. ධර්මයේ තුලින් බුදුරයන් වහන්සේ හඳුනා ගැනීම තුලයි බුදුරයන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ අවබෝධයෙන්. ධර්මයේ තුලින් ධර්මයේ හඳුනා ගැනීම තුලයි ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ අවබෝධයෙන්. ධර්මයේ තුලින් ශ්‍රාවක සංඝයා සරණ යනවා කියන එක තුල තමයි, ඒ හඳුනා ගැනීම තුල තමයි ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න තියෙන්නේ. හොඳට තිරුවන් සරණ ගිහිල්ලා මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා අතිෂ්ඨාන කරගන්න. ඔබ අප හැම දිනාට උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් දියණියක් සහ මවක් විසින්. අරමුණ වෙලා තිබෙන්නේ සීල දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම ඇතුළු කාරණා කිහිපයක්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට දායකත්වය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ හැමදෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත්තු සීලෝම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලෝම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අග්නිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලෝම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. දෙවියන්ට දබහබහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. දායකත්ව දරු සීල පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින්, ඔබ අප හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිත මිත්‍රාතින් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සුජීවත්ව සිටින පවුලේ සීලෝම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර සිටින ලංකාවාසී, ලෝකවාසී සීලෝම දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරුව පින්වතුන්ට එම පවුල්වල සීල දෙනාට, නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට සහ ධර්ම ශ්‍රවණය කළ සීල පින්වතුන්ට උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සීල දූපුඳුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාට, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති මිත්‍රාදීන් සීලෝම දෙනාට පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.